ආයතනවලදී ඔන්න අපි කෙමිස්ට්‍රි පාඩමක් එහෙම නැත්නම් ඔයගොල්ලෝ දන්නවා මේ සතිය පුරාවටම කතා කරපු බන්ධන රසායනික බන්ධන පාඩම සම්බන්ධ වෙන්නේ මේ රසායනික බන්ධනවල අපි මෙතෙක් කතා කරගෙන ආවේ සහසංයුජ හා අයනික බන්ධන. ඔයගොල්ලන්ට චූට්ටක් මතක් කරොත් මේ පාඩමේ ප්‍රධානම අරමුණ උනේ අපි ඒ තුන්වෙනි පාඩමේදී එහෙම නැත්නම් 10 ශ්‍රේණියේ තුන්වෙනි පාඩමේදී ලියපු යම් යම් සූත්‍රවල ඇත්තම මොන වගේ ස්වභාවයක් තියෙනවද කියන එක කතා කරා. ඒ කියන්නේ මේවා සහසංයුජ බන්ධනද හා අයනික බන්ධන වලින්ද හැදිලා තියෙන කියන එක අවබෝධ කරගත්තා. ඇත්තටම අද දවසේ අපිට මේ පාඩමේ කතා කරන්න තියෙන්නේ මේ ව්‍යුහය අඳින්නේ කොහොමද කියන එක. දැන් ඇත්තටම සහසංයුජ බන්ධන සහසංයුජ කියන බන්ධන වර්ගය මොකක්ද කියන එක ඔයගොල්ලෝ හොඳටම දන්නවා. ඒ වගේම අයනික බන්ධන කියන එකත් හොඳටම දන්නවා. මේ දෙක අපි කොහොමද අඳින්නේ? ඒ වගේම තමයි මේවායේ ಗುಣ මොනවාද කියන එක ප්‍රධාන වශයෙන්ම අද අපිට කතා කරන්න තියෙන්නේ. ඒ යටතේ ඔයගොල්ලන්ට අපි අද කතා කරන්නේ ව්‍යුහ ගැන. හරිද? ව්‍යුහ ගැන. චුට්ටක් මතක් කරලිමු. මේ සහසංයුජ බන්ධනවල විශේෂත්වයක් තිබුණා. මේ බන්ධනේ තවත් පරමාණුවක තියෙන ඉලෙක්ට්‍රෝන කොහොමද තියාගත්තේ? චුට්ටක් මතක් කරන්න. තවත් පරමාණුවක ඉලෙක්ට්‍රෝන කොහොමද තියාගත්තේ සහසංයුජ බන්ධනවල? දැන් ඔක්සිජන් ඉන්නවා, හයිඩ්‍රජන් ඉන්නවා. කොහොමද මේ අය ඉලෙක්ට්‍රෝන තියාගත්තේ? මට බේසික් උදාහරණයක් අයිමත් කියමු. හවුලේ very good. සහයෝගයෙන් එහෙම නැත්නම් මේ දෙන්න හවුලේ තියාගත්තේ. ඒකෙන් අදහස් කරේ ඔක්සිජන් සතුව තියෙන අවසාන මට්ටමේ ඉලෙක්ට්‍රෝන හයිඩ්‍රජන් සතුව තියෙන ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගත්තා. මේ අයගේ එකම අරමුණ එකම මේන් රීසන් එක මේන් ඒම් එක මෙයාලට අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එයාලගේ නියතව තබා ගන්න. එහෙම නැත්නම් ස්ථායීව තබා ගන්න. ඔන්න ඔය ඔස්සේ ගිය සතියේ ඔයගොල්ලන්ට මතක ඇති මම දුන්නා කාබන් ඩයොක්සයිඩ් වලට අදාළව කොහොමද එන්නේ කියලා අඳින්න කියලා චුට්ටක් ඉදලා දුන්නා. මම චුට්ටක් ඒක ඇඳලා ඉන්නම්. ගොඩාක් දරුවෝ දාලා තිබුණා. සහ සමහර අයගේ වෙනස්කම් මම කිව්වා. ඔන්න බලන්න මම මුලින්ම කාබන් කියලා මැදින් ලියන්න ඇතොත් ලේසි. කාබන්ට මෙන්න මේ වගේ එකක් තියෙනවා. හරිද? මේ කවචයේ මේ විදිහට කාබන් ඩයොක්සයිඩ්ගේ වින්‍යාසය සෑම විටම ඔයගොල්ලන්ට මතක නැත්නම් ඒ අයගේ වින්‍යාසය බලන්න. කොහොමද වින්‍යාසය බලන්නේ? ආවර්තිතාවගුව ආශ්‍රිතව. හරිද? ආවර්තිතාවගුවේ ඉන්න තැන ගණන් කරලා ඊට පස්සේ ඒ අදාළව ලියන්න 2 4 ඒ විදිහට ලියනවා. ඒතර ඇත්තටම කාබන් කියන කෙනා ඉන්නේ 6 වෙනි නිසා 2 4. ඒකෙන් අදහස් වෙන්නේ පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන දෙකකුත් අවසාන කවචයේවත් සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක් ඉන්නවා කියන එක. දැන් මෙයා ඔක්සිජන් කියන කෙනෙක් එක්ක කැමති. ඔක්සිජන් කියන කෙනාට කැමති. ඔක්සිජන් ගත්තොත් 2 6 කියලා තමයි තියෙන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. කියන්නේ පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන දෙන්නෙකුත් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 6කුත් ඉන්නේ. දැන් මේ කාබන් ඩයොක්සයිඩ්ගේ සූත්‍රය මම අර කිව්වේ තුන්වෙනි පාඩමේ අපි මෙහෙම ලියන්න ඉගෙන ගත්තා. CO2. දැන් මේකේ අපිට හොඳටම පේනවා එක කාබන් කෙනෙක් ඔක්සිජන් අය දෙන්නෙක් තියාගෙන. ඒ කියන්නේ මේ කාබන් හවුලේ ඔක්සිජන් අය දෙන්නෙක් තියාගෙන. මේ බලන්නකෝ. මෙන්න ඔක්සිජන් කෙනෙක් තව ඉන්නවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කාබන්ගේ අවසානයේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. කාබන් සතුව අවසානයේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. එයාගේ අරමුණ මොකද්ද? අටක් කර ගැනීම. ඔක්සිජන් කෙනෙක්ගේ අවසානයේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. එයාගේ අරමුණ මොකද්ද? අවසානයේ තව ඉලෙක්ට්‍රෝන 2ක් අරගෙන 8ක් වෙන්න. දෙන්නගේ අරමුණු බලන්න. මෙයාට 4ක් ගන්න ඕන, මෙයාට 2ක් ගන්න ඕන කොහෙන් හරි. අදාළ නැහැ. කොහෙන් හරි ගන්න ඕන. ඒ
ඒ ගන්න අවස්ථාවේදී මම කියවනේ මේක අනිවාර්යයෙන්ම හවුලේ තියාගන්න කේස් එකක් වෙන්න ඕන. ඒ අදහස් කරේ දායක දරුවෙකුත් ඇහුවා කාබන් කියන කෙනා විශේෂයෙන් කාබන්. එයා ආස නැහැ තීන අය දෙන්න. චුට්ටක් මතක තියාගන්න. එයා ආස නැහැ තීන අය දෙන්න. හෝ පිටින් ගන්න. මොකද අපිට හිතෙන්නේ හතරක් අරගෙන හෝ හතරක් පිට කරොත් ඒ දෙක කරොත් එයාට ඒ කියන්නේ ලේසි කියලා. නමුත් එයා එහෙම කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ ගන්න හෝ පිට කරන්න කියන සංසිද්ධි දෙකට ආස නැහැ. එයා ආස ඇත්තටම කාබන් ආස හවුලේ තියාගන්න. හරි. එහෙනම් එයා හතරක් හවුලේ තියාගන්න ආසයි. එහෙනම් එයා මොකද්ද කරන්නේ? මෙන්න මේ ඔක්සිජන් සතුව තියෙන. මෙන්න ඔක්සිජන් දුරස් වැඩි වගේ. මේ ඔක්සිජන් වටා ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන නිසා එකෙන් 4ක් මේ විදියට එයා මෙහෙම තියාගෙන මේ බලන්න. මේ ඔක්සිජන් සතුව තියෙන 6 ඇන්දේ. හරිද? මේ ඔක්සිජන් සතුව තියෙන 6යි. මම මේ පැත්තත් ඒ විදියට බඳින්නම්. හරි. දැන් ඔක්සිජන්ගේ 6යි. ඔක්සිජන්ගේ අවශ්‍යතාවය දෙකක් ගන්න ඕන. කාබන්ගේ අවසානයේ තව 4ක් ගන්න ඕන. තාම කාබන්ගේ 4 දෙනා ඇඳේ නැහැ. මේ බලන්න කාබන්ගේ 4 දෙනා ඇඳලා. දැන් චුට්ටක් බලන්න. කාබන්ගේ කළු පාටෙන් ඇඳලා තියෙන එයාටම ආවේනික එයාටම අයිති ඉලෙක්ට්‍රෝන 4. එයා මොකද්ද කරේ? එක ඔක්සිජන් කෙනෙක්ගෙන් ඉලෙක්ට්‍රෝන 2 ගානේ ඔක්සිජන් පරමාණු දෙන්නෙක්ගෙන් ඉලෙක්ට්‍රෝන ගත්ත 2. එහෙම වුණාම කාබන්ගේ අවසාන කවචය 8ක් වුණා. ඒ වගේම ඔක්සිජන්ගේ බලන්න 1 2 3 4 5 6 7 8. ඔක්සිජන්ගේ අවසාන කවචය 8ක් වුණා. අන්න ඒ අනුව CO2 මේ විදිහට නිර්මාණය වුණා. දැක්කද? අර වෙනස් අය කීප දෙනෙක් මේ ඇන්දේ මතක ඇති අවසානයේ අපි කතා කරපු අය O2 N2 ඒ වගේ මම මේ නිරූපණය කරේ CO2 කියලායි. එතකොට මේකේ විශේෂත්වය උනේ මොකද්ද? දෙන්නේ කවුලේ මේ වගේ යුගල් දෙකක් තමයි තියාගෙන ඉන්නේ. හරිද? එතා මේක තමයි ඇන්දේ. හොඳයි. මට මේ ගැන තවදුරටත් අද කතා කරන්න පුළුවන් හේතුව තමයි අපි අද කතා කරන්න යන්නේ රසායනික බන්ධනවල ව්‍යුහ අඳින ඒවා. හරිද? එදා අපි ඇත්තටම ඔක්සිජන් හා නයිට්‍රජන් ඇඳා කාබන් ඩයොක්සයිඩ් මම පොතේ අඳින්න කියලා එහෙම තමයි කිව්වේ. හොඳයි. මේක ඇඳපු නැති අය ඉක්මනටම චුට්ටක් දාගමු. මේක අඳින්න බැරි වෙච්ච අය හෝ වැරදිච්ච අය කාබන් ඩයොක්සයිඩ් වලට අදාළව ව්‍යුහය. එහෙම නැත්නම් ඒක ඇත්තටම සහසන්නිච්ච බන්ධන පවතින ආකාරය තමයි මේ නිරූපණය කළා තියෙන්නේ. මේ දැන් මේක අඳින්න මොනද විභාගෙට? දැන් හරි ප්‍රශ්නයක් නේ. මේක අඳින්න නැතුව බැරිද මොකක් හරි කරගන්න? මේක ඔයගොල්ලන්ට හිතුන්නේ නැද්ද එහෙම? මොන වදයක්ද මේකනේ? එපා වෙනවා. එහෙම හිතුන්නේ නැද්ද? අපි බලමු. ලියපු නැති අය ඉන්නවනේ ඉක්මනටම ලියමු. මේ අද කතා කරන ඊළඟට කතා කරන එක තමයි ඇත්තම රසායනික විද්‍යාවේදී ව්‍යුහ ඇඳීම හා සම්බන්ධව තියෙන ප්‍රධානතම ඒ වගේම එකම ක්‍රමවේදය. හරිද? එකම ක්‍රමවේදය. ඔයගොල්ලෝ A level ගියත් ඔයගොල්ලෝ කොහේ ගියත් මේ ඊළඟට උගන්වන සිස්ටම් එක තමයි යොදා ගන්න වෙන්නේ. හරි. මම මේක මකන්න කාබන් ඩයොක්සයිඩ්ගේ සහ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන පුරවගෙන එයා කොහොමද මේ බන්ධනය ඇති කරගත්තේ කියලා. හොඳයි. දැන් මොන්න මම එනවා මාතෘකාව මොකද? ව්‍යුහ. ඔයගලන්ට පුළුවන් නම් මේ ඔයගලොත් එක්කම නෝට්බුක් එක කෙමිස්ට්‍රි නෝට්බුක් එක තියාගන්න අපි මතක ඇති. ඒකෙත් යම් ආකාරයක කාරණා කීපයක් ගියා. ව්‍යුහ අඳින්නේ. දැන් හිතන්න මම ඔයගලන්ගේ අහුව දැන් ප්‍රශ්නයක් අර මම බෝල දාලා සහ මම ඔයගොල්ලන්ගේ ටියුට් එකේ print කරලා round දීලා
ඔයගොල්ලන්ට දුන්න රූප ටිකක් අඳින්න. ඩොට් දදා වෙන විකාරයක් නේ. ඇත්තටම චිත්‍ර කරනකොට නම් හරිය සුන්දර එකක් වගේ. රවුමදී. දැන් ඕගොල්ලන්ට කාබන් ඩයොක්සයිඩ් කිව්ව ගමන්ම CO2 කිව්ව ගමන්ම මෙහෙම ලියන්න පුළුවන්. මේකෙන් අදහස් වෙනවා කෙලින්ම කාබන් එක ඔක්සිජන් දෙන්නෙක් ඉන්නවා කියලා. කිසිදු ගැටලුවක් නැහැ. කෙනෙක්ට තවදුරටත් පැහැදිලි කරන්න ඕන වුණොත් දැන් මම කලින් බෝඩ් එකේ ඇඳලා තියෙන එක අඳින්න වුණොත් ඔයගොල්ලන්ට මහ වදයක්. ඇත්තටම වදයක්. ඒ නිසා මේ කාබන් ඩයොක්සයිඩ් පිළිබඳව අවබෝධයක් ලබා ගන්න අපිට අඳින්න පුළුවන් ව්‍යුහ ආකාර තුනක් තියෙනවා. විද්‍යාවේදී අපිට කාබන් ඩයොක්සයිඩ්ගේ ඇත්තම ව්‍යුහය පිළිබඳව අවබෝධයක් ගන්න අඳින්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. ඒ තුන තමයි හොඳට බලාගමු. එකකට අපි කියනවා තිත් කතිර ව්‍යුහය කියලා. තිත් කතිර ව්‍යුහය. එකක් තිත් කතිර ව්‍යුහය. අනිත් එකට කියනවා ලුයිස් තිත් ව්‍යුහය. තුන්වෙනි වර්ගයට කියනවා ලුයිස් ව්‍යුහය. ඒ කියන්නේ මේකයි. අපි මේකේ අරමුණු කරන්නේ කෙනෙක්ට ඒ අදාළ සංයෝගය කොහොමද තියෙන්නේ සහ ඒකේ තියෙන යම් අර්ථයක් අපිට අනිත් කෙනාට දෙන්න ඕන නිසා අපි මෙහෙම ව්‍යුහයක් අඳිනවා. මේ තුනෙන් හොඳට මතක තියාගන්න මේ තුනෙන් මෙන්න මේ ලුයිස් ව්‍යුහය තමයි ගොඩාක්ම වැදගත් කෙනා. මේ අය ඒහා සමානව වැදගත් එක් කාරණා මේකෙන් ඔප්පු වෙනවා. හරි. අපි බලමු මෙහෙම දෙයක්. දැන් හෙන බෝල ඇඳලා එකෙන් අදහස් කරේ කලින් වගේ රවුම් ඇඳලා දැන් H2O අඳින්න කිව්වොත් ඔක්සිජන් ඇඳලා මෙහෙම ඇඳලා හයිඩ්‍රජන් ඩයල් එක මෙහෙම ඇඳලා මේම ඇඳලා පෙන්නනවාට වඩා ලේසි ක්‍රමවේදයක් එදා විද්‍යාඥයෝ හොයාගත්තා. මේ සෑම දෙයක්ම ඉදිරිපත් කරන්නේ අපේ පහසුවට. කෙනෙක්ට අවබෝධ කරගන්න ලේසි වෙන්න. එහෙම නැතුව මේක වැරදි කියන එක නෙවෙයි. මේකටත් වඩා අපට හරි දෙයක් අවබෝධ කරගන්න මෙන්න මෙහෙම ව්‍යුහ තුනක් අදින්න. මේ ව්‍යුහ තුන අදින්නේ සහ සංයුජ බන්ධනවල බන්ධන ස්වરૂපය පෙන්වන්න. හොඳට මතක තියාගන්න අයනික බන්ධනවල ඒව පෙන්වන්න බෑ. හොඳට ඔළුවේ තියාගන්න මේක පෙන්වන්න පුළුවන් සහ සංයුජ බන්ධනවල විතරයි. හරි. මම එහෙනම් පුංචි උදාහරණ කිහිපයක් අරගෙනම මේ වැඩේ පටන් ගන්නවා. මෙහෙම කරමුකෝ. මම මුලින්ම ගන්නම් හයිඩ්‍රජන්. ඔයගොල්ලෝ දන්න එක්කෙනෙක් H2 කියලා ගන්න. හයිඩ්‍රජන් වායුව H2. දැන් මේ හයිඩ්‍රජන් වායුවේ H2 වායුවේ තිත් කතර ව්‍යුහය කියන එකක් මට අඳින්න ඕන. මම ඔන්න මුලින්ම එන්නේ තිත් කතර ව්‍යුහය. මේ වචනේ හරියටම තියෙන දෙයක් තමයි තිතක් හා කතිරයක් කියන සංකේත දෙක භාවිත කරනවා. තිතක් අඳින්නේ අපි මෙන්න මේ විදිහට. ඩොට් එකක් තියෙන එක. හරි සරල දෙයක්. කතිරයක් අඳින්නේ මේ විදිහට. ඒක නොදන්න කෙනෙක් නැති තරම්. තිතක් හා කතිරයක් අඳින එක. දැන් මේකේ කියන්නේ මෙහෙම දෙයක්. මේ ඕනෑම සහසන්නිජ බන්ධනයක එහෙම නැත්නම් ඒ සංයෝගය තිතකින් හා කතිර භාවිතා කරලා ඒක ඇඳලා පෙන්වන්න කියලා. මම එහෙම උත්සාහයක් දරනවා. H2 දැක්ක ගමන්ම හොඳට බලන්න හයිඩ්‍රජන් දෙන්නෙක් නේද ඉන්නේ? හයිඩ්‍රජන් දෙකක්. බැලුමට පේන කිසිදු ගැටලුවක් නැහැ. දැන් H කියන කෙනා මේ ඉන්නේ එක H කෙනෙක්. මේ ඉන්නේ තව H කෙනෙක්. මම එයාව නිල් පෑනින් අදිනවා. මෙන්න අනිත් H කෙනා. මේකේ නීතිය තමයි හරියට අහගන්න. එක පරමාණුවක් වටා ඇති ඉලෙක්ට්‍රෝන තිතකින් නිරූපණය කළොත් අනිත් පරමාණුවේ වටා ඇති ඉලෙක්ට්‍රෝන කතිරයකින් නිරූපණය කළ යුතුයි. මම අයිමත් කියන්නම්. එක් පරමාණුවක් වටා ඇති ඇත්තටම ගන්න සංයුජතා කවචය කියලා එකක් තියෙනවා. මම ඊළඟට ඒ වචනේ එන්නම් සංයුජතා කවචය. දැන්ට මතක තියාගමු. එක් පරමාණුවක් වටා පවතින ඉලෙක්ට්‍රෝන එකක තිතකින් නිරූපණය වුණොත්
අනිත් පරමාණුවේ වටා පවතින ඉලෙක්ට්‍රෝන පිළිබඳව කතරයකින් නිරූපණය කරනවා. එක තිතකින් අනිත් එක කතරයකින්. එහෙනම් හයිඩ්‍රජන් සතුව ඉන්නේ එකයි. ඌව මම තිතකින් නිරූපණය කරනවා. මෙන්න මෙයා සතුව තියෙන ඉලෙක්ට්‍රෝනෙ තිතකින් නිරූපණය කරා. මෙයා සතුව තියෙන ඉලෙක්ට්‍රෝනය කතරයකින් නිරූපණය කරා. මහා ලොකු දෙයක් නෙවෙයි. මේකේ බලන් ගියාම මෙයා සතුව ඉන්න ඉලෙක්ට්‍රෝනේ මෙයා කියලා, මෙයා සතුව ඉලෙක්ට්‍රෝනේ මෙයා කියලා මෙතනින් ඔප්පු වෙනවා. මේකට අපි කියනවා තිත් කතර ව්‍යුහය. මම තව චූටි කෙනෙක් ඇඳලා ඉන්නම්. ඒකට ගන්නම් මම O2 කියන කෙනා. හරිද? O2. ඔක්සිජන් බැලු බැලමට හොඳටම පේනවා ඔක්සිජන් දෙන්නෙක් ඉන්නවා. O2 කියන්නේ ඒකයි. ඔක්සිජන් දෙන්නේ. මේ හැම එකෙදීම අපි සැලකිලිමත් වෙන්නේ මොකක් ගැනද? අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන. මම ඕගොල්ලන්ගේ පහසුවට චූට්ටක් ඇඳලා තියන්නම්. මෙන්න මේ කතාව. ටිකක් එන තඩි. මේකනේ ඔක්සිජන් කිව්වේ. ඔක්සිජන් වටා අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කීයද? ඔගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කීයද? අවසාන කවචයේ. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කීයද? 6යි. 6යි. very good. 6ක් ඉන්නවා. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 6 දෙනයි ඉන්නේ. හරිද? ඒ 6 අපි මේ ව්‍යුහය අඳිනකොට තිත් කතර ව්‍යුහය හෝ ලුයිස් තිත් ව්‍යුහය හෝ ලුයිස් ව්‍යුහ මොකක් ඇන්දත් අපි භාවිතා කරන්නේ අවසාන ඉලෙක්ට්‍රෝන විතරයි. මේ අවසාන කවචයට අපි කියනවා තව නමක් සංයුජතා කවචය කියලා. සංයුජතා කවචය කියලා නමකුත් දෙනවා. එහෙමකුත් තියෙනවා. ගැටලුවක් නැහැ. ඒ කියන්නේ සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන තමයි වාතය. එහෙනම් ඔන්න ඔක්සිජන් ගාව තියෙන ඉලෙක්ට්‍රෝන 6 මම මෙහෙම අඳිනවා. මේ බලන්න. හරි ලස්සනට අඳිනවා. 6යි. good. කිසි අවුලක් නැහැ. 6යි. නියමයිනේ. දැන් මෙයා ගාවත් තියෙන අය අඳිනවා. හැබැයි මෙයා භාවිත කරනවා කතිර. ඔන්න කතිර. අන්න ලුයිස් ව්‍යුහය. sorry. තිත් කතිර ව්‍යුහය. දැන් ඕකෙදී මේකේ විශේෂත්වය දැක්කා. මේකේ කෙනෙක්ට මම කියවනේ යම් දත්තයක් ගන්න පුළුවන් කියලා. කෙනෙක්ට දත් ගන්න පුළුවන් මේකේ. දත් කිව්වේ කටේ දත් නෙවෙයි. කෙනෙක්ට data ගන්න පුළුවන්. යම් කිසි තොරතුරක් ගන්න පුළුවන්. නේද? මොනවද තොරතුරු? හොඳට බලන්න. මේකෙන් අදහස් වෙනවා තිත් එකක් කියන එකෙන් තේරුම ඒ හයිඩ්‍රජන් කෙනෙක්ට ඉන්නේ අවසාන කවචයේ එක ඉලෙක්ට්‍රෝනයක් කියලා අලුවට යනවා. ඊළඟට මේ කතරෙන් තේරුම ඊළඟ කෙනාටත් එක්කෙනයි. සහ මෙන්න සීන් එක. හිතකුයි කතරකුයි ලං වෙලා ඉන්නවනම් අම්මෝ හිතකුයි කතරකුයි ලං වෙලා ඉන්නවනම් අපිට ඒකෙන් අදහස් කරගන්න ඕන මොකද්ද බන්ධනයක් තියෙනවා කියලා. බන්ධනයක් තියෙනවා කියන්නේ. දැන් හරියට නිකන් අර සමාජයේ කොහේ හරි ගියාම කෙල්ලකුයි කොල්ලෙකුයි කතා කර කර ඉන්නකොට අර පද හදන්නේ නේද? අන්න අතන මොකක් හරි බන්ධනයක්. ඒ වගේ කමක් නැහැ. කැත හිත උනාට මෙතන තිතයි කතරේ එක ළඟ ඉන්නකොට හිතා ගන්න එක බන්ධනයක් කියලා. හිතා ගන්න බන්ධනයක් කියලා. මේකෙත් එහෙමයි කොල්ල කෙල්ල. මේකෙදි ඔක්සිජන් කියන කෙනාගේ අර්ථය O සතුව අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 6ක් කියලා පැහැදිලිවම පේනවා. මෙයා සතුවත් එහෙමයි. ඒ වගේම මෙන්න මෙතනින් පේනවා O අතර ඔක්සිජන් දෙන්න අතර බන්ධන දෙකක් තියෙයි කියලා. මෙන්න එක කපල් එකක් ඩොට් එකයි කතරේ. තව කපල් එකක් ඩොට් එකයි කතරේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා බන්ධනයක් හැදෙන ඉලෙක්ට්‍රෝන දෙකක් ඕන. එහෙනම් මෙතන මේ බලන්න මේ වගේ හැදිලා. එතකොට ඊළඟට ගැටලුවක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ අහන දෙයක් තියෙනවා. මම ඒක ඔයගොල්ලෝ අහුවයි කියලා හිතාගෙන උත්තර දෙන්නම්. ඉතින් කොහොමද හරියටම මම මෙතනට දෙකක් මේ විදිහටම සෙට් කරේ කියලා. ඒක පුරුද්ද ළමයි. ඒක පුරුද්ද. මම ටිකක් අඳිනකොට ඔයගොල්ලන්ට තේරෙයි. පොඩ්ඩක් ඉන්න. දැන් ඔන්න O2 තැන්න. මම ටිකක් තව අඳින්නම්. මම ගන්නම් H2O ඩයිහයිඩ්‍රජන් ඔක්සයිඩ්. එහෙම නැත්නම් ජලය.
මෙතනින් චුට්ටක් H2O H2O හොඳයි. ඒකේ තේරුම හයිඩ්‍රජන් දෙන්නකයි ඔක්සිජන් ඉන්නේ. මේ ඔක්සිජන් මනමාලය හොඳද? ඔක්සිජන් මැද තියාගෙන හයිඩ්‍රජන් දෙපැත්තේ ඉන්නේ. හරිද? ඔක්සිජන් කියන කෙනා හරියටම මේකේ සතුව ඉන්නේ මැද. කවුද? හයිඩ්‍රජන් කියන කෙනා වටේ ඉන්නේ. හොඳයි. ඔන්න බලන්න. පැහැදිලිවම බලා ගන්න. මම අඳිනවා. මම කෙලින් අඳින්නම් හැඩ කරන්න යන්නේ නැහැ. තාම ඕගොල්ලෝගේ මට්ටමේ එහෙම හැඩයට අඳින්නේ නැහැ. මම අඳින්නම් කෙලින්. මෙන්න O. හරි. මෙන්න හයිඩ්‍රජන්. මුලින්ම ඉන්න අය ලියා ගන්න. හරි. හයිඩ්‍රජන්, ඔක්සිජන්, හයිඩ්‍රජන්. එහෙමනේ H2O හැදෙන්නේ. මේකේ. මම ඕන්නම් මේ හයිඩ්‍රජන් දෙන්න වෙලින් පාටකින් අඳින්න. දැන් මට කියලා දෙන්න ඕගොල්ලෝ කියලා දෙන්න. මම කිව්වේ මේක ඊළඟ ප්‍රශ්නේ හරි ප්‍රශ්නයක් ඕගොල්ලන්ට එනවා කාට තිත දාන්නද කාට කතිර දෙන්නද කියලා. එහෙම ගැටලුවක් එනවා. ඒක හිතා ගන්න බෑ. ඒ වෙලාවට ඕගොල්ලෝ පටන් ගන්න මේ දිශාවෙන් පටන් ගත්තොත් ඕගොල්ලෝ ලියන එකේ වම් දිශාවෙන් පටන් ගත්තොත් පළවෙනි කෙනාට තිතක් දෙන්න ඊළඟ කෙනාට කතිර දෙන්න ඊළඟ කෙනාට තිත දෙන්න. හැමදෙස්සෙම මාරුවෙන් මාරුවට යන්න. එහෙනම් මට කියන්න හයිඩ්‍රජන් සතුව අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන එයාටම කියලා කීයක් ඉන්නවද? හයිඩ්‍රජන් සතුව one and only එක්කෙනයි. මෙන්න එක්කෙනා. මෙන්න ඩයල් එක. ඔක්සිජන්ට අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙද? 6යි. very good. 6 දෙනේ. ඔන්න 6 අඳිනවා. 6 අඳින්න ඕන කතිර වලින්. ඇයි මෙයා තිත් වලින් ඇඳේ? මෙයා කතිර වලින්. දැන් චුට මුදුන දෙන්නෙක් ඇඳ 4ක් ඇඳා 6ක් නේ අඳින්න ඕනේ. ඔහොම කියලා 6 මෙහෙම අඳින්න යන්නේ නැහැ. ඒ මොකද? එතන ඉන්න ඉලෙක්ට්‍රෝන අවසාන දෙකෙන් එක්කෙනෙක් මෙයා ගාවට ගන්නවා අනිත් කෙනා මේ පැත්තට ගන්නවා. මොකද මේකේ ඔළුවට යන්න ඕන මෙතන බන්ධන දෙකක් තියෙයි කියලා. හරි බන්ධන දෙකක් තියෙයි කියලා බය වෙන්න එපා. එහෙම දෙකක් තියෙයි කියලා ඔළුවට ගන්න ඕන. ඊළඟට මේ හයිඩ්‍රජන් සතු දින ඉලෙක්ට්‍රෝන එක. දැන් බලන්න. මේ හයිඩ්‍රජන් එක මේ ඔක්සිජන් ලස්සනට මෙහෙම බන්ධනයක් ඇති කරගත්තා. මේ හයිඩ්‍රජන් එක මේ ඔක්සිජන් තව බන්ධනයක් ඇති කරගත්තා. බන්ධන දෙකයි. ඒක අපිට පේනවා. ඔක්සිජන් සතු ඇත්තටම 6ක් තියෙයි කියලාත් පේනවා. හයිඩ්‍රජන් සතු ඇත්තටම එකක් තියෙයි කියලාත් පේනවා. මේ බන්ධනේ අපිට පේනවා හොඳට සහසන්නිට බන්ධනය. එහෙම නැත්නම් දෙන්න හවුලේ තියාගන්න එකක් කියලා අපි අවබෝධ කරගන්න ඕන. ඔන්න කේස් එක. මම තව කෙනෙක් අඳිනවා. නවතින්න. තව කෙනෙක් අඳිනවා. CH4 මොකක්ද මෙයාගේ නම? CH4 ගේ නම මීතේන්. මෙතේන් කියලා කියවන්න. මෙතේන්. මෙතේන් කියලා මෙයාව කියවන්න. මීතේන් කිව්වත් හරි. නමුත් අපි දැන් ක්වොලිටි වෙමු. සයන්ස් අනුව මෙතේන් කියලා මෙයාගේ නම හඳුන්වන්න. මොකද මේකේ භාෂාවක් තියෙනවා මෙත් එත් ප්‍රොප් බියුට් පෙන්ට් හෙක්ස් හෙප්ට් ඔක්ට් කියලා අපි නාමකරණයක් කරනවා. ඒ නාමකරණයට අනුව මෙයාගේ මෙත් කියන කාබන් එකක් ඉන්න නිසා අපි මෙතේන් කියලා හඳුන්වන්නේ. හරිද? හොඳයි. දැන් මේකේ මට පැහැදිලි කරලා කියන්න. කාබන් එක ඩයල් එකයි හයිඩ්‍රජන් 4 දෙනේ අන්තපුරේ වගේ වටේ තියාගෙන. ප්‍රශ්නයක් නැහැ. එයාට මොකද එහෙම කරන්න පුළුවන් නන්නේ? හයිඩ්‍රජන් සතුව ඔන්න මම කිව්වේ එයා තිතකින් නිරූපණය කරනවා. ලස්සනයි. හරි. තිතකින්. කාබන් සතුව අවසාන ඉලෙක්ට්‍රෝන කීයද? කාබන් සතුව අවසාන ඉලෙක්ට්‍රෝන 4යි. 4 දෙනයි. එහෙනම් ඒ 4 මෙහෙමයි. අපූර්වයි. ලස්සනයි. fantastic. හරි. මෙන්න මෙහෙම නිරූපණය කරන ඒවාට අපි කියන්නේ තිත් කතර වීම. තිත් කතර වීම. මම තව චූටි කෙනෙක් ගන්නවා. ඇමෝනියා. 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 මෙයා ඇමෝනියා හොඳට වෙන්න එපා. ඇමෝනියා කියන කෙනා. මෙයා හොඳට බලාගන්න. මේකේ තේරුම N එක්කෙනයි හයිඩ්‍රජන් 3 දෙනයි. ඔන්න හයිඩ්‍රජන් 3 දෙනයි. දැන් මට කියලා දෙන්න. හයිඩ්‍රජන් සතු අවසාන ඉලෙක්ට්‍රෝන එක්කෙනයි. හොඳයි. නයිට්‍රජන් සතු අවසාන කවච ඉලෙක්ට්‍රෝන කීයද?
නයිට්‍රජන් සතුව අවසාන ඉලෙක්ට්‍රෝන 5යි. 5යි. දැන් මේ සමහර අයට පොඩි ගැටලුවක් කියනවා මේක මේ කොහොමද මේ ළමයි කියන්නේ කියලා. මම චුට්ටක් ලියන්නම්. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්, sodium, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. දැන් මෙහෙම ආවර්තිතාවක ලියාගත්තාම කෙනෙක්ට බැරිම නම් අන්ත අසරණම නම් එහෙම ඒක ඕනේ. කොහොම හරි නයිට්‍රජන් කියන කෙනා ඉන්නේ මෙතන. මෙතන හීලියම් නේ. නයිට්‍රජන් ඉන්නේ මෙතන. 1 2 3 4 5 6 7 වෙනියට ඉන්නේ. 7 වෙනි කෙනාගේ විඤ්ඤාසය ලියන්නේ 2 5 කියලා. එහෙම නැත්නම් එහෙමත් බැරි නම් ඔයගොල්ලෝ මේ උඩ තියෙන මොකද්ද කාණ්ඩාංකය දාන්න. කාණ්ඩාංකයෙන් ඇඟ වෙන්නේ මොකද්ද? එක 8 හා බිඳුව කාණ්ඩාංකයෙන් ඇඟ වෙන්නේ අවසානයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන. කෙනෙක්ට ආවර්තිතාවක ශිංගාල ලියාගත්තා. ඒ වගේම තමයි කාණ්ඩාංකය දාගත්තා. එහෙනම් ටක් ගාලා නයිට්‍රජන් කියන කෙනාගේ අවසානයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. ඔන්න. මෙයාගේ තමයි තීරණය කරේ. හොඳයි. කාබන්ගේ 4 වෙනියට ඉන්න නිසා අවසානයේ 4ක් කියන්නේ. කෙනෙක්ට නැත්තම් තේරෙන්නේ නැහැ අවසානයේ ඉන්න ඉලෙක්ට්‍රෝන ගාන ගන්න. හරි නයිට්‍රජන් සතුව 5යි. නයිට්‍රජන් සතුව 5යි. කොහෙන් ගියත් පළවෙනියටම කරන්න ඕන එයා බන්ධ නැති කරගන්න ඕන අයට ඉලෙක්ට්‍රෝන දීලා ඉන්න. පිදිය යුත්තන්ට පුදලා ඉන්න. නේද? පිදිය යුත්තන්ට පුදලා ඉන්න. එතකොට දැන් තුනක් දෙනෙක් නයිට්‍රජන්ගෙන් හයිඩ්‍රජන් අරගෙන හවුලේ තියාගෙන තව දෙන්න ඉන්නේ. දෙන්න නල්ලේ තියාගෙන. දෙන්න උඩ තියාගෙන ඉන්නේ. දෙන්න උඩ තියාගෙන කොල්ලෝ. ඒ කියන්නේ නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන දෙකක් උඩ තියාගෙන ඉන්නවා. 1 2 3 4 5 නයිට්‍රජන්ගේ 5 හරි හයිඩ්‍රජන් එක ඉන්නවා මෙන්න බන්ධන 3 දෙනෙක් ඇති කරගෙන. බන්ධන 3 දෙනෙක් ඇති කරගෙන. ඕන්නම් බලන්න. අපි රවුම් ගහ ඇඳපු ඒවා විදියමයි. හැබැයි හරි සරලව අපි ඇඳලා තිනවා තික් අතර ව්‍යුහය. හා ඒකෙන් ගොඩාක් දෙයක් පැහැදිලි කරලා තිනවා. දරුවනේ. චූටි දෙයක් තියෙනවා. මේ යුගලක් තියෙනවා පේනව නේද එක ළඟ. දැන් හිතන්න මම අර කතාවක් කිව්වේ කොතනක හරි විරුද්ධ අය දෙන්නෙක් එක ළඟ ඉන්නකොට අපි පද හදනවා. සාමාන්‍ය දෙයක්. පද හැදීම සාමාන්‍ය දෙයක්. සුමිස්සර් නම් අනන්තවත් පද හදනව නේද සිංහලවල. ඉතින් අපි හදුවම මොකද විද්‍යාවේ නේද? ඉතින් අර කිව්වා වගේ කවුරුම හරි කෙල්ලෙකුයි කොල්ලෙකුයි කොහේ හරි ඉන්නකොට ෂී කැත වැඩ කරනවා. එතනට පදයක්. දැන් මාත් හැදුවා. ඩොට් එකයි කතරේ ඉන්නකොට ඒක බන්ධනයක් කියලා හැදුවා. දෙන්න බැඳිලා බොන්ඩ් එකක් ඇති කරගෙන. මේ ළමයි. එහෙමනම් කොල්ලෙකුයි කොතන හරි කතා කර ඉන්නකොට මොනවා හරි කියන්න යනවද? කෙල්ලෙකුයි කොහේ හරි ඉන්නකොට කියන්න යනවද? ඇට නැති දිවෙන් ඒකත් අපි කියමු. මෙන්න මේ වගේ කපල් එකක් ඉන්නවනම් හොඳට බලන්න. එකම ජාතියේ අය ඒකෙන් අදහස් කරේ නයිට්‍රජන් සතුව ඉන්න ඉලෙක්ට්‍රෝන දෙකනේ කතරවල නිරූපණය කරේ. ඒ කතරවලින් දෙන්න ඉන්නකොට හෝ සමහර අවස්ථාවලදී මට මෙතනදී නම් ලියවිලා නැහැ. මේ තියෙන O2 ගේ ඩොට් දෙකේවා යුගල් ඉන්නේ මේ වගේ තිනකොට අපි එයාටත් නම් දානවා. එයාගේ නම විදියට මෙන්න මේ වගේ අයට අපි කියනවා එක සර ඉලෙක්ට්‍රෝන යුගල. ඉලෙක්ට්‍රෝන යුගලක් කියලා කියන්නේ. මොකද්ද නම? එක සර ඉලෙක්ට්‍රෝන යුගල. එතකොට මේවා බන්ධන. මේවා ඇත්තටම සහ සංයුජ බන්ධන. හරි. මොන සහ සංයුජ බන්ධන. ඒ ඉන්නේ මේ අය මේ වගේ කපල් එකකට මේ වගේ දෙන්නෙක්ට කියන්නේ එක සර ඉලෙක්ට්‍රෝන. හරිද? ඔන්න ඔහොම කතාවක් තමයි මෙන්න මේ තිත් කතිර ව්‍යුහවල තියෙන්නේ. හොඳයි. ළමයි චුට්ටක් ඔයගොල්ලෝගේ ටියුට් එක ගමු. තිත් කතිර සටහන් කියලා ඔයගොල්ලන්ට නිරූපණය වෙලා තිනවා එහා පැත්තේ. පොතක් පොඩ්ඩක් ළඟ තියාගන්න. ඒකත් අපට ඕන වෙනවා. ඕකේ කොටු හතරක් තියෙනවා. ඒ කොටු හතරේ ඕගොල්ලෝ දාන්න ඕන මෙයා දානකොට චූට්ටක් මේ පළවෙනි කොටුව දෙකට බෙදලා දාන්න.
ගන්න චූට්ටක් මදි වෙලා තියෙනවා. මෙයා එක කොටුවක ඒ කොටුව දෙකට බෙදලා මෙයා දෙවනි කොටුවේ මෙයා විතරක් කැපුණා. ඒ කියන්නේ මෙයා දෙවනි කොටුවේ මෙයා පළවෙනි කොටුවේ මෙයා තුන්වෙනි කොටුවේ සහ මෙයා හතරවෙනි කොටුවේ විදියට චූට්ටක් අඳින්න ඕන. අවතිදව දාන්න අවශ්‍ය නැහැ. මම ඒක දැන් මේ ඔයගොල්ලන්ට ප්‍රැක්ටිස් වෙන්න පුළුවන් විදියට. චුට්ට ඒ කොටු හතරේ හරියටම දාමු. මම දාලා තියෙන්නේ මේක පළවෙනි කොටුවට මේක දෙවෙනි කොටුවට. ජල අණුව එන්න ඕන දෙවෙනි කොටුවට. ඊට බැලන්ස් කරගන්න මම දිග අතට ලියලා තියෙන්නේ. ඔයගොල්ලන්ට කොටුව තියෙන විදියට පොඩ්ඩක් මේව කරගමු. හරිද? මම මේ ලුවිසුවේ ඒ දෙකත් ඇඳලා එම පොතටත් චූට්ටක් එනවා view කීපයක් අදින්න. පැටලුණා නම් හෝ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. මේවා අදින්න පුළුවන් අනිවාර්යෙන් සාසනික බන්ධන වල විතරයි. හරි. ඒත් එක මට චූට්ටක් නොතේරුණ දරුවෝ ඉන්නවා නම් පොඩ්ඩක් අතුස්සන්. නොතේරුණ දරුවන් ඉන්නවා නම් අනිවාර්යෙන්ම අතුස්සන්. අත් දෙකයි කකුල් දෙකයි ඔක්කොම ඉස්සුවක් කරන්න. අත් නොයිසීමෙන් පෙනී යන්නේ ඔබ සතු කිසිම ගැටලුවක් නැති බවයි. එහෙමද? කමන්නේ. අතුස්සන් දන්නේ නැත්නම් අත උස්සන්න නෙවෙයි. පළවෙනි කොටුවට මේ දෙන්නම ඕන දෙක. පෑන් දෙකකින් භාවිතා කරලා ලියන්න පුළුවන් නම් වඩාත් හොඳයි ලස්සනයි. හරි. ඇඳලි වුණාම චුට්ටක් ඔයගොල්ලෝ අත උස්සන්න. ඒ කොටු හතර විතරයි භාවිතා කළ යුත්තේ. අපේ ඉවරයි. හොඳයි.
ඊට යටින් තියෙනවා රූල් 3ක් නේද? රූල් 3ක් ඊට තියලා තියෙනවා. රූල් 3ක් තියෙනවා. අන්නේ රූල් 3 මෙන්න මෙහෙම ලියාගමු. ඒ රූල් 3 මෙහෙම ලියාගමු. සහසන්නිජ බන්ධනවල ඒ රූල් 3 විතරක් කියන්න හරියටම. සහසන්නිජ බන්ධනවල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන හේවත්. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන හේවත්. වෙනින් පාටකින් සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන වෙනින් පාටකින් කියන්නේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන सामान्य पाठें कित वलिन हा कतिर वलिन मुलिना කියනලු මම කියාගෙන යන මුලින් වාක්‍ය ලියන අයට නැත්නම් ඔයගොල්ලෝ පැටලෙයි සංයුජිතා කවච ඉලෙක්ට්‍රෝන තිත් වලින් හා කතිර වලින් නිරූපණය කිරීම තිත් කතිර ව්‍යුහ නම් වේ. නිරූපණය කිරීම තිත් කතර ව්‍යුහ නම් වේ. මම කියාගෙන ගිය වාක්‍ය මයිමත් කියන්නම්. සහසන්නිජ බන්ධන සෑදීමේදී අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන හෙවත් සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන තිත් කතර වලින් නිරූපණය කිරීම තිත් කතර ව්‍යුහ නම් වේ කියලා තමයි කිව්වේ. හරි. තව වාක්‍යයක් තියෙනවා. තව වාක්‍යයක් දැන් ලියන්න ඕන. එකටම ලියන්න සාමාන්‍ය පාඩෙම. තව වාක්‍යයක් එකටම ලියන්න ඕන. තව වාක්‍යයක්. මෙහි එක් පරමාණුවක් වටා ඇති ඉලෙක්ට්‍රෝන මෙහි एक परमाणुවක් වටා ඇති ඉලෙක්ට්‍රෝන මෙහි එක් පරමාණුවක් වටා ඇති ඉලෙක්ට්‍රෝන එක් පරමාණුවක් වටා ඇති ඉලෙක්ට්‍රෝන තිත් වලින් නිරූපණය කළ විට තිත් වලින් නිරූපණය කළ විට තිත් වලින් නිරූපණය කළ විට අනිත් පරමාණුව වටා ඇති ඉලෙක්ට්‍රෝන අනිත් පරමාණුව වටා ඇති ඉලෙක්ට්‍රෝන අනිත් පරමාණුව වටා ඇති ඉලෙක්ට්‍රෝන කතිර වලින් නිරූපණය කරයි. කතිර වලින් නිරූපණය කරයි. කතිර වලින් නිරූපණය කරයි. හරි. ඔන්න ටික තමයි දෙන්න තියෙන්නේ. හොඳයි. ඒ මොකද තිත් කතිර ව්‍යුහය. එතකොට ස්ට්‍රක්චර්ඩ් එකේ විභාගය හොඳට මතක තියාගන්න. O level paper එකේ ඕගොල්ලෝගේ ටර්ම් ටෙස්ට් papers වලත් මේ තිත් කතර ව්‍යුහය කියන සංකල්පයෙන් අහනවා. විශ්වාස කරන්න ඒක තිත් කතර එක ඔයගොල්ලෝ O level විතර නෙවෙයි A level ළමයි හිත අහනවා. හරි. ඒකයි මම කිව්වේ. මේක බේසික් එක ගොඩාක් වැදගත් එකක්. හරි. කොහොමත් 10 වසරේ සිලබස් එකේ තියෙන පාඩම් වල තියෙන කාරණා මාරම විදියට වැදගත්. ඉදිරියේ බේසික් එක හදන්නේ මේ වලින්. හරි. ඊළඟට ඔන්න එනවා ලුයිස්
තිත් ව්‍යුහය හා ලුයිස් ව්‍යුහය. මේ ලුයිස් කියන කෙනාට අනුව තමයි මෙයාගේ නම දීලා තියෙන්නේ. නැත්නම් මේ අමුතු නමක් නෙවෙයි. ලුයිස් කියන කෙනා හොයාගත්ත නිසා මේක ලුයිස් කියන වචනේ දීලා තිනවා. ඒ අනුව තමයි මේ ව්‍යුහයට නම ලැබී තියෙන්නේ. එතකොට මේ ලුයිස් තිත් ව්‍යුහය හා ලුයිස් ව්‍යුහ හරියටම අල්ලගමු. මේකේ මේ මහා ඒකත් චූට්ටක් බලන්න මේ හරි අමාරු දෙයක් නෙවෙයි. මේක කළා තියෙන්නේ කතිර කියන එක අයින් කළා මේ ව්‍යුහය සම්පූර්ණයෙන් මඳින තිත් වලින්. ඒක ජරා වැඩක්. කියන්නේ පැහැදිලි නැහැ. ඒතකොට ඇන්දාම නමුත් මේක භාවිතා කරන්න වෙනවා. මේ ව්‍යුහය අඳින්නේ සම්පූර්ණයෙන්ම තිත් වලින්ම විතරයි. දැන් මම උදාහරණයක් ගත්තොත් මම පොඩ්ඩක් ගන්නම්. H2 ම ගන්නම්කෝ. H2 වල මෙන්න හයිඩ්‍රජන් මෙන්න අනිත් හයිඩ්‍රජන්. දැන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන මෙහෙම තිත් වලින් විතරයි අඳින්නේ. හරි. ඒකයි මේකේ සංකල්පය. මේ පළවෙනි කෙනා. දැන් මම H2O වගේ ගත්තොත් ජලාණුව ගත්තොත් ජලාණුව හොඳටම පේනවා Oහා හයිඩ්‍රජන් මෙහෙම ඉන්නේ. දැන් මෙයාගේ හයිඩ්‍රජන් සතුව ඉලෙක්ට්‍රෝන එකයි ඒක තිතකින් නිරූපණය කරා. ඔක්සිජන් සතුවක් තියෙන ඉලෙක්ට්‍රෝන 6යි ඒවත් තිත් වලින් නිරූපණය කරා. මෙන්න මේ වගේ දෙයක්. හරි. ඔක්කොම තිත් වලින් විතරයි. මේ ගේම යන්නේ තිත් වලින් විතරයි. මම ඊළඟට ගන්නම් මෙතේන් කියන කෙනා. CH4 කියන කෙනා. මෙන්න කාබන් ඉන්නවා. මෙන්න හයිඩ්‍රජන් ඉන්නවා. මේක ඔක්කොම අය තිත් වලින් නිරූපණය කරනවා. තිත් වලින් විතරයි. මම තව කෙනෙක් ගන්නම්. ඒ තමයි ඇමෝනියම්. ඇමෝනියා ගන්න. ඇමෝනියම් නෙවෙයි. ඇමෝනියම් කියන්නේ NH4+ කියන එක. මේ ඇමෝනියා N ඉන්නවා. sorry. මෙන්න නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන 5. ඒ කියන්නේ මේකේ පාට මාරු කරන්නේ ඒව නැහැ. මේකේ කියන්නේ මේ මම පාට මාරු කළා නේද ඔයගොල්ලන්ට පේන්න අවශ්‍ය නිසා. මේකේදී එකම අරමුණ ඉලෙක්ට්‍රෝන ටික තිත් වලින් නිරූපණය කිරීම. හැබැයි ඒකෙදිත් භාවිත කරන අවසාන මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන විතරයි. හරි. අවසාන මට්ටමේ පවතින ඉලෙක්ට්‍රෝන තිත් වලින් මේව කරන්න ඕන. හැබැයි කතිර සංකල්පය නැහැ. ඒතර ඔයගොල්ලෝ ටිකක් නිකන් ඔළුවට යයි. දැන් එහෙනම් මේ කියන සංකල්පයට වඩා තිත් කතිර ව්‍යුහය හොඳයි නේද කියලා. එහෙම එකක්. ඔව් ඇත්තටම. ලුයිස් ව්‍යුහයට වඩා තිත් කතිර ව්‍යුහය කියන සංකල්පය ඇත්තටම හොඳ දෙයක්. හේතුව තමයි මේක තිතකින් හා කතිරය කියන සංකල්පයෙන් ඉදිරිපත් කිරීම තුළින් අපිට පොඩි පහසුවක් එනවා. එයා සතු තියෙන ඉලෙක්ට්‍රෝන කවුද කියලා අඳුරගන්න. අන්න ඒ නිසා එහෙම එකක් තියෙනවා. නමුත් මේ ව්‍යුහය භාවිත කරන මේ ව්‍යුහය පරිහිතයි වැදගත් නැද්ද කියලා නෑ වැදගත් වෙනවා. හේතුව තමයි ලුයිස් ව්‍යුහය අඳින්න ඕන නිසා. හරිද? ඒ නිසා ඔයගොල්ලෝගේ ඊළඟ ටොපික් එක විදිහට මාතෘකාව විදිහට තියෙනවා ලුයිස් ව්‍යුහ කියලා. ඒ ලුයිස් ව්‍යුහය යටතේ අයිමත් තියෙනවා ලුයිස් තිත් සටහන කියලා. මෙන්න මේක තමයි ඒ ලුයිස් තිත් සටහන් කොටු 4ක් දීලා තිනවා. මම ඒ 4ට අදාළ 4 දෙනෙක් තමයි දාලා. ඉක්මනටම ඒ කොටු 4ට මේක දාගමු. කිසිදු අමාරුවක් නැහැ. මේකේ 4 වෙනකොට තිත් විතරයි දාලා තියෙන්නේ. ඔක්කොම තිත්. හැබැයි ඔහොම කියලා තව වර්ගයක් නැහැ. ඔක්කොම කතිර තියෙනවා. හොඳද? එහෙම ඒවා නැහැ. ලෝකේ පවතින ඒවා නෙමෙයි. ඒ කියන්නේ කෙනෙක් ලෝකෙට ඉදිරිපත් කරපු ප්‍රකාශයන් යටතේ ලුයිස් තිත් කතිර ලුයිස් තිත් සටහන ඒ වගේම ලුයිස් ව්‍යුහ තිත් කතිර සටහන කියලා එක විතරයි තියෙන්නේ. හරි. ඉක්මනටම අපි මේකත් ඒ කොටු 4 දාගමු. මේ දාන්නේ ලුයිස් ව්‍යුහ කියන එකේ එතන කොටු 4. ලුයිස් ව්‍යුහ අතරේ තියෙන ලුයිස් තිත් සටහන් කියන කොටු 4.
මටම කට්ටිය කරලා නෑ. මේ බ්‍රහස්පතින්දා දවසේ උදේ හරිද අපි අර රිවිෂන් එකක් විදියට ඕනම කෙනෙක්ට දරුවෙක්ට ඒ පන්ති එක අපි කියන්නේ සෙමිනා එකක් ආකාරයකට නැත්නම් පොදු ඕපන් විදියට ඒකට අපි කෙමිස්ට්‍රි පාඩමේ ඉතුරු කොටස් ටික සාකච්ඡා වෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට chance එක දුන්නා ප්‍රකාශ විද්‍යාව පාඩමටත් ජොයින්ට් වෙන්න 11 වසර පාඩම කලින් නිකන් ඉවර කරගෙන තියාගත්තට පාඩුවක් වෙන්නේ නැති පාඩමක්. ඒකෙදි ටිකක් ඇත්තටම 11 දරුවෝ නම් තරංග කියන පාඩමකුත් ඉගෙන ගන්න. නමුත් ඔයගොල්ලන්ට කිසිදු ගැටලුවක් නැහැ. යම් කාරණයක් ඔළුවට වැටුණට පස්සේ ඒ දේ ඊළඟ පාරත් ඔයගොල්ලන්ට නැවතත් 11 දී හමු වෙනකොට ඔයගොල්ලන්ට පහසුවක් වෙයි. ඒ නිසායි තමයි මම ඔයගොල්ලන්ට එකටත් එන්න පුළුවන් කියලා එන්න පුළුවන් විදිහට හදලා දුන්නේ. ඒක සිකුරාදා දවසේ ඒක ඕපන් විදියට ඕපන් ක්ලාස් විදියට පවතිනවා. ඔයගොල්ලෝගේ ඕනම යාළුවෙක්ට කැමති ඉගෙන ගන්න ආසා කරන ඕනෑම දරුවෙක්ට ඒක සහභාගී විය හැකියි. හරි. and අවසන් and bed එක අවසන්. හරි. ඇඳලා අවසන්. very good. මේ බලන්න. මම එකක් මකනවා. දැන් මම එන්නේ ලුයිස් වීවර්. ළමයි. ඔයගොල්ලෝ දැකලා තියෙද සමහර වෙලාවට මගේ අතින් හෝ වෙනත් විද්‍යාව උගන්වන ගුරුවරු අතින් එන්න මෙහෙම දෙයක් ඇඳෙනවා. මේක පුරුද්දට ඇඳෙන දෙයක්. ජලානුව කිව්වා මෙහෙම අඳින්න දැකලා තියෙද? මේ අඳින්න දැකලා තියෙද? දැකලා තියෙන අය චුට්ටක් අතොස. මේ විදිහට ඇඳෙනවා ඇත්තටම ඔයගොල්ලෝ උගන්වන්න කලින් සමහරලාට ඇඳෙනවා අපිට. මෙහෙම අඳිනවා දැකලා තියෙද? අන්න දැකලා තියෙනවා. කරුව දැකලා තියෙනවා. මේ කේස් එක දැන් ඔයගොල්ලෝට හෙන ප්‍රශ්නයක් නැතිවල මෙතෙක් දවස් සමට ඉගෙනගෙනත් ඇති ස්කූල් වලින් හොය යම් ආකාරයකින් දැන් හෙන ප්‍රශ්නයක් තියුනේ. මේ තමයි ලුයිස් ව්‍යුහ හඳින්නේ. එහෙනම් මේ පුරුදු කරන්න යන්නේ ලුයිස් ව්‍යුහ හඳින්න. මේ ලුයිස් ව්‍යුහ හඳින එක තමයි ප්‍රධාන වශයෙන්ම ජනප්‍රියම ක්‍රමවේදය ව්‍යුහයක් අඳින. ව්‍යුහයක් අඳින ජනප්‍රියම ප්‍රධානතම ක්‍රමවේදය තමයි මේ ක්‍රමය. හරි. ඒක ගොඩාක්ම වැදගත් ක්‍රමයක්. මේක කියන්නේ කොමන් පොදු ක්‍රමවේදයක් සෑම කෙනෙක්ම අඳින. සහ ඊළඟ ගැටලුව තමයි මේවල හැඩ දානවා අපි. නිකන් අර කැටයන් දාලා අඳින කේස් එකක් තියෙනවා. අර මම ජලය අඳිනවනේ මෙහෙම පොඩ්ඩක් කෝණයක් දැම්මා. ඒක මම හිතලා කරන එකක් නෙමෙයි මගේ ඇඟෙන් එන දෙයක්. හේතුව තමයි එහෙම ඇඳේ වෙන්නේ ඇත්තම ව්‍යුහ අපට ඇඳෙන්නේ. නමුත් ඔයගොල්ලන්ට මම මුලින්ම මම එදත් කිව්වා මේ ව්‍යුහ අඳිනකොට මම මුලින්ම මේ ඔක්කොම කෙලින් මෙහෙම මේ අක්ෂ වලින් විතරක් නිරූපණය විදිහට මුලින්ම අඳිනවා. නමුත් ඔයගොල්ලෝ රිවිෂන් වලට යනකොට අපේ රිවිෂන් ක්ලාස් එකේදීම මේක පොඩ්ඩක් හරියට ටිකක් පුරුදු කරනවා. දෙකම අඳවන බය වෙන්න එපා ප්‍රැක්ටිස් කරවන්න. මම එන්න ලුයිස් ව්‍යුහට. මේ ලුයිස් කියන කෙනා ඔන්න සාර්ථක ව්‍යුහ ක්‍රමයක් ඉදිරිපත් කරා. සාර්ථක ව්‍යුහ ක්‍රමයක් ඉදිරිපත් කරා. මෙයා කිව්වා අර බන්ධනයක් මම අතන මේ විස්තරයක් ලියන්න නෑ බය වෙන්න එපා. බන්ධනයක් කෙටි ඉරකින් නිරූපණය කරන්න කියලා. බන්ධනයක් කෙටි ඉරකින් නිරූපණය කරන්න කියලා. අපි බලමු චුට්ටක්. මම මෙතනදී තුන් දෙනා සංසන්දනාත්මකව ගන්න. H2 මම බෝඩ් එක මකල්නම් උඩ ටිකක් මට ගන්න පුළුවන් එතකොට. හරි. ඔයගොල්ලන්ට මේ ස්ථානයේ නම් බලා ගන්න පුළුවන් බෝඩ් එක. H2 කියන්නේ හයිඩ්‍රජන්. මෙයා චිත්තකින් හා කතරයකින් නිරූපණය කිරීම තිත් කතර ව්‍යුහය. එයාගේ තිත් වලින් පමණක් නිරූපණය ලුයිස් තිත් ව්‍යුහය. මේක කියනවා මෙහෙම දෙයක්. මෙයා මෙන්න මේ වගේ ජෝඩුවක් ඉන්නේ කපල් එකක්. ඒ කපල් එක දෙන්නෙක්ගේ දෙන්නේ. ඒ කියන්නේ මේ දෙන්නා සතුව තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක් මේ ඉන්න එක කෙටි ඉරකින් නිරූපණය කරාම අන්න ඒකට අපි කියනවා මේ අඳින ව්‍යුහයට අපි කියනවා
ලුයිස් ව්‍යුහය කියලා. හරි. අයිමත් කියන්නම්. මේක තිත් කතර ව්‍යුහය. ඒකේ විශේෂත්වය තිතකුයි කතරකුයි තියෙන්න ඕන. ඒ දෙන්නා සතුව තියෙන ඉලෙක්ට්‍රෝන නිරූපණය කරන අවසාන කවචේ. ඉතින් මෙයා සතුව අවසාන කවචය එකක් නිසා මෙහෙම ඇන්දේ. මෙයාගේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ඇඳීමට භාවිතා කරන්නේ තිත් විතරයි. මේකේ කියන විදිහට අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන අඳින්න තිත් භාවිතා කරන්න ඕන. හැබැයි කොහේ හරි බන්ධනයක් තියෙනවා නම් බොන්ඩ් එකක් තියෙනවා නම් බන්ධනයක් තියෙනවා නම් ඒක කෙටි ඉරකින් නිරූපණය කරනවා. ඒක තේරුම තමයි කෙටි ඉරක් යනු ඉලෙක්ට්‍රෝන දෙකක් කියන්නේ. ඉලෙක්ට්‍රෝන දෙකක් කියන එක. හරිද? අපි බලමු තව කෙනෙක් ඇඳලා. දැන් මම අඳිනවා ඊළඟට H2O ජලය. දැන් බලන්න මෙයාගේ ඔන්න මම පොඩ්ඩක් හැඩ කරා හොඳද? ඔන්න පොඩ්ඩක් හැඩ කරා. මට ආසයි පොඩ්ඩක් හැඩ කරලා දෙන්න. එතකොට මෙයාගේ මේ තිතකින් නිරූපණය කරොත් මෙයාගේ කතරේ. මෙයාගේ තිතකින් නිරූපණය කතරේ. දැන් ඔක්සිජන් සතුව දෙකක් හරි. ඔක්සිජන් සතුව කීයක් ඉන්නවද? 6ක් ඉන්න ඕන. ඉතින් මම ඉතුරු ඒවා මෙහෙම කතරේ විදියට අඳිනවා. හරි. කතරේ විදියට අඳිනවා. මට අඳින්න පුළුවන් ඉඩ තියෙන තැන් වල තමයි මම දැම්මේ. ඔව් මෙහෙම අඳින්න. මම මෙතනටත් අනුව අඳින්නම්. නැත්නම් මම මේ කෙලින්ම අඳින්නම් කොහෙද? මොකටද මේව කතා? මෙන්න හයිඩ්‍රජන් තිත කතරේ මෙයා කතරේ. හරි. මෙයාත් ඉතින් එහෙමම අඳිනවා. කිසිදු ගැටලුවක් නැහැ. තිත් වලින් විතරයි. දැන් මෙයාගේ මේ ඇඳපු මෙන්න මේ බන්ධන අඳින්න ඕන කෙටි ඉරකින්. ඒ වගේම හදිසියවත් අවසාන ඉලෙක්ට්‍රෝන ඉන්නව නම් ඒවා තිත් වලින් නිරූපණය කරනවා. තිත් ඕන තැනක දාන්න පුළුවන්. හැබැයි යුගල් දාන්න ඕන. කොහේ ගියත් තිත් දානව නම් මේකට අනුව යුගල් දාන්න ඕන. කපල් දාන්න ඕන. දෙන්න දාන්න ඕන. මෙතන දෙන්නේ මෙතන ජෝඩු දාන්න. හරිද? ඒක. මම තව එකක් අඳින්නම්. මෙතෙන් කාබන් ඉන්නවා හයිඩ්‍රජන් දෙන්නෙම ඊට දාන්න. හයිඩ්‍රජන් දැන් ඉලෙක්ට්‍රෝන හා මෙහෙම ඉන්නේ තිත් ඉන්නවා මෙයා සතුව අවසානයේ මෙයා සතුව කතිර. මේක අඳින්න වෙන්නේ ඉතින් තිත් වලින්ම විතරයි. මෙතන අඳින්න වෙන්නේ මේ බලන්න. ඉරිගහ. හරි. ඉරිගහ. හතරවෙනි කෙනා විදිහට මම ගන්නවා ඇමෝනියා. හරි. ඇමෝනියා. NH. හරිද? හයිඩ්‍රජන් බිලිව්ව විදිහ වැරදි කියලා කොහෙද දාලා තියෙන්නේ? හරිද? චුට්ට මට ඒක පැහැදිලි නැහැ. කොතනද හයිඩ්‍රජන් ලිව්ව විදිහ වැරදි? තුන්වෙනි එකේ හයිඩ්‍රජන් ෆෝම් CH4. thank you CH4. thank you. හරි. මෙතෙන් මගේ ඔළුවේ තියෙන ඊළඟ එක ලියන්න ඇමෝනියා නේකින් උනේ මේකට 3 දෙනවා. හරි thank you. එතන මේ කියනාගේ ඇමෝනියා ඔන්න බලන්න. ඊළඟට කතිද මෙතන පහක් ඉන්න නිසා ඔන්න යුගලක් මුදුනේ දැම්මා ඒ අය. ඔන්න මේ ආගේ තිත් විතරමයි යොදා ගන්න ඕන. තිත් විතරමයි යොදා ගන්න. හරිද? මේක. ඊළඟ බොන්ඩ් එක මෙන්න මෙහෙම අනිවාර්යයෙන්ම බන්ධනේ ඉරකින් නිරූපණය කරන්න ඕන. ඉතිරි අය යුගල් විදියට තියෙන්න ඕන. ඇත්තට මෙතන යුගලයි එන්නේ. මේ බලන්න. යුගලක් ඉතුරු වෙනවා. මේ ඉතුරු වෙන යුගල සෑම විටම හඳුන්වන්නේ එක සර කියලා. එක සර කියලා. හරි. මම ඉස්සෙල්ලා නම දුන්නා. පස්වෙනි එකට මම එන්නම්. තව කෙනෙක් අඳිමු.
ඔයගොල්ලෝ ආස කරන සංයෝගයකින් කාබන් ඩයොක්සයිඩ් ගමු නේද? CO2 මම ආවෙම නැහැ මෙයා ගැනට. CO2. ඔයගොල්ලෝ ලියන පොතේ මෙන්න මේ විදියට මෙන්න මෙතන උඩ මාතෘකාවක් එන්න ඕන. ඉත් හතිර ව්‍යුහ ලුයිස් තිත් ව්‍යුහ මේක ලුයිස් ව්‍යුහ ව්‍යුහ කියලා අඳින්න ඕන. ඔයගොල්ලෝ ලියන පොතේ එහෙම නැත්නම් ඔයගොල්ලෝ කෙමිස්ට්‍රි නෝට්බුක් එක අපි නෝට් ලියන පොතේ මෙන්න මේ කොටස එන්න ඕන. මේ විදියටම එන්න ඕන. පුළුවන් නම් මෙහෙම ඉදි ගැහුවත් කමන්නේ. ටියුට් එකේ ලුයිස් ව්‍යුහ වල එන්න ඕන මේ හතර දෙනා. අර කොටු හතරක් දීලා තිනවා. මෙම හතර දෙනෙක් දීලා තිනවා. ඒ හතරට අයිති වෙන්න ඕන මෙන්න මේක. හරි? මෙන්න මෙහෙම තියෙන්න ඕන. Can go ahead and mention ජලනු පැනලම් ජලනු මෙතන මේ හතර දෙනා කොහොම හරි එන්න ඕන කොටු හතරට ටියුට් එකේ ඔයගොල්ලෝගේ පොතේ මෙන්න මේ සෙට් එක එන්න ඕන මේ විදියට. මේ කියන්නේ තිත් view එකත් එකට තියෙන්න ඕන, ලුයිස් තිත් view එකත් තියෙන්න ඕන, ලුයිස් view එකත් තියෙන්න ඕන. හරිද? ගානට බැලන්ස් කරලා අඳින්න. ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් එක තනියෙන් චූට්ටක් try කරන්න. කාබන් ඩයොක්සයිඩ් එකට ඔන්න මම ඉඳ තියලා තිනවා. කාබන් ඩයොක්සයිඩ් පොතේ හොඳද? ඔයගොල්ලෝ ටෙක්ස්ට් බුක් එකේ නෙවෙයි මේ ටියුට් එකේ නෙවෙයි නෝට් බුක් එකේ ලියන සටහන් ලියන පොතේ. හරිද? ක්ලෝස් කරන්න එපා මෙතන ඉරක් ගහලා. මොකද තව කීපයක් අපේ නෝට්බුක් එකේ ඔයගොල්ලෝ ලියන පොතේ ලියන්න වෙනවා. ඔයගොල්ලෝ මේ දිනවල දැන් පොඩ්ඩක් මේ 10 ශ්‍රේණියේ දෙවනි පාර්ට් එකේ ඔයගොල්ලෝගේ ඊළඟ පාඩම් දෙක ඒ කියන්නේ ජීව විද්‍යා පාඩම් දෙකක් තියෙනවා. ජීවයේ අඛණ්ඩතාවය එහෙම නැත්නම් ප්‍රචනනය ගැන උගන්වන පාඩමක් හා ජීවීන්ගේ ලෝකය ගැන එහෙම නැත්නම් ජීවීන්ගේ විවිධත්වය ගැන ඉගෙන ගන්න පාඩම් දෙක චුට්ටක් කියවන්න. ඒ කියවන්න හේතුව තමයි අපිට ඊළඟ කාලය වෙනකොට ඒ පාඩම් පටන් ගන්න තියෙන්නේ.
මේ පාඩම් වල සුවිශේෂී කාරණා ගණනාවක් තියෙනවා සහ බයෝ පාඩම් බයොලොජිකල් පාඩම් කියවලා තේරුම් ගැනීම කියන එකේදී අර පොඩි ස්ටෝරි එකක් වගේ කියවන්න. නමුත් අපි කියලා දෙනවා හරි සරලව සහ අදාළ හරිම පොයින්ට් කියලා දෙනවා. හේතුව මම කියවන්න කියන හේතුව වෙන නෝට් එකක් කියවනට වඩා ඒක ගොඩක් ඇකියුරසි එහෙම නැත්නම් විශ්වාසදායී නිසා කිව්වේ. හරිද? ඒ නිසා පොඩ්ඩක් ඒකත් කියවන්න. හරි. ඔන්න ඒකත් අපි චුට්ටක් බලලා අපි නැවත පාඩමට යමු නේද? හරි. කාබන් ඩයොක්සයිඩ් වලින් වැඩි නැවතුනේ. හරි. කාබන් ඩයොක්සයිඩ් වලින් වැඩි නැවතුනේ. කාබන් ඩයොක්සයිඩ් වල අඳින්න කිව්වා. මෙඩිකල් බෑට මිනි කප දෙනවා. ඔව් මිනි කප දෙනවා. මම අර ඔයගොල්ලන්ට සමහරකට හෘදේව පෙන්නනකොට මම අපේ කපපු ඒව තමයි පෙන්නන්නේ. හරිද? ඩයොක්සයිඩ් CO2. හරි CO2. මේ බලන්න. අපි බලමු මේ CO2 වලට අදාළව ව්‍යුහය අඳින්නේ කොහොමද කියලා. දැන් ඔන්න චූටක් ඔලුවට ගන්න. දැන් අනිත් ඒවා හා සමාන හැබැයි චූටි වෙනස්කම් කීපයක් වෙනවා. බලන්න CO2 කියනකොට කාබන් ඉන්නවා ඔක්සිජන් දෙන්නෙක් ඉන්නවනේ. මේවනේ ඉන්නේ. දැන් මේ අඳින්නේ තිත් කතර ව්‍යුහය. තිතකුයි කතරකුයි නිරූපණය කරන එකනේ. එතකොට මේ මෙන්න මෙයා ඔක්සිජන් අපි එක තැනකින් පටන් ගමු. ඔක්සිජන් සතු අවසානයේ ඉලෙක්ට්‍රෝන කීයද ඉන්නේ 6යි. ඔක්සිජන් සතු අවසානයේ ඉලෙක්ට්‍රෝන 6යි. දැන් ඔන්න 1 2 3 4යි මම අනිත් දෙන්න මෙහෙම අදිනවා. තිත් වලින් ඇඳේ. ඉතින් මෙයාගෙත් එහෙමමයි. මෙහෙම අදිනවා. ඊළඟ කාරණේ අහන ඕගොල්ලෝ ඇයි මේ ඉස්සරහින් දෙකක් ඇඳ කියලා. මං කිව්වේ ඒක පුරුද්දට. ඒකයි මං කිව්වේ මේක ප්‍රැක්ටිස් වෙන්න ඕන දෙයක්. හරි ප්‍රැක්ටිස් වෙන්න ඕන. කාබන් සතු අවසානයේ ඉලෙක්ට්‍රෝන 4යි නේ. අවසානයේ ඉලෙක්ට්‍රෝන 4යි. හරි. අන්න ඒ 4 දෙනා මම කතර වලින් අදිනවා. මෙන්න කතර. ඔන්න ඕක. එතකොට CO2 කියන කෙනාගේ තිත් කතර ව්‍යුහය තමයි මේ. එහෙනම් තිත් ව්‍යුහය අඳින්න පුළුවන්. මේ විදිහට තිත් ව්‍යුහය අඳින්න පුළුවන්. එතන ඔයගොල්ලෝ බෝඩ් එක දිලිසෙනවා නම් මම පොඩ්ඩක් එහාට කරලා දෙන්නම්. හරි. දැන් මේ ලුයිස් තිත් ව්‍යුහය. ලුයිස් ව්‍යුහයේ අරමුණ මේ බන්ධනයක් එක ඉරකින් ඇඳීම. එතකොට චූට්ටක් බලන්න. මෙතන මෙහෙම අඳින්න වෙන්නේ. ඇයි මේ බන්ධන මෙතන දෙකක් හැදිලා. කාබන් කියන කෙනා බන්ධන 4ක් තියාගෙන ඔක්සිජන් දෙන්නෙක් බඳගෙන ඉන්නේ. ඒකයි එහෙම අඳින්නේ. හරිද? ඔන්න ඔක සුවිශේෂී අවස්ථාවක්. දැන් මේ තැන තමයි ඉගෙන ගන්න ඕන. පළවෙනි තැන් ඇත්තටම හරි සරලයි. පළවෙනි 4 දෙනා. දැන් මම ටිකක් කාබන් ඩයොක්සයිඩ් ගෙන් නම් ටිකක් සංකීර්ණ වලට යන්නේ. ඊළඟ කෙනා O2. O2 අඳින ඇත්තේ කොහොමද? ඔක්සිජන්. මට දැන් උදව් කරන්න ඕන අපුල. O2 අඳින විදිය. හරිද? ඔක්සිජන් අඳින විදිය. O දෙන්නෙක් ඉන්නෝනේ. එක්කෙනෙක් තිත් වලින් අඳිනවා. මම මෙයාව ලං කරනවා. මෙයා කතර වලින් අඳිනවා. හරි. අනිවාර්යයෙන් එක්කෙනෙක් තිත් වලින් අඳුත් අනිත් කෙනා කතර. හොඳේ බය වෙන්න එපා. එකම જાතිය වුණත් කමක් නැහැ මූලද්‍රව්‍ය. එක්කෙනෙක් තිත් වලින් අනිත් කෙනා කතර වලින්. හරි. මම මෙතනට අණු ඇඳොත් ඔක්කොම තිත්ම විතරයි. තිත්ම විතරයි. අතන්ට අණු ඇඳොත් මේ විදිහට අඳිනවා. ඊළඟට ගන්නවා 7 වෙනි කෙනා N2 N මතකද මම ඔයගලන්ට මේ වගේ එකක් අඳින්න දුන්නා. මේ බලන්න. 5 දෙනා අඳපු විදිය හොඳට බලන්නකෝ. නයිට්‍රජන් සතු 5යිනේ තියෙන්නේ. ඒ 5 අඳපු විදිය බලන්න. කෑ 2යි 3යි 4යි 5යි. ඒ 5 අඳ තිත් 5. හැබැයි මගේ ඔළුවේ තියුණා මෙයා අඳින්න ඕන මේ විදියට කියලා. ඊළඟට මෙයාම තිත් වලින් අඳින ක්‍රමේ
මේක ලුයිස් ව්‍යුහ අඳින්නේ මෙන්න මේ. හරිද? මම ආසයි ඔයගොල්ලෝ මෙන්න මේ ක්‍රමය මේක ඉක්මනටම අල්ල ගන්න උනා. මේ අඳපු සෑම එකම මැද බන්ධන දෙකක් තියෙනවා හෝ තුනක් තියෙනවා. හරි. කලින් අඳපු සෑම එකම තියෙන එක බන්ධන. එක බන්ධනයක්. ඒ නිසා මේ තියෙන්නේ මැද දෙකක් තියෙනවා. මේක තරලි හොඳට මතක තියාගත යුතු කාරණයක්. මේක ගොඩාක් ගැඹුරටම මතක තියාගන්න ඕන එක. හරිද? හරි. අපි ඉක්මනටම මේ තුනත් පොතේ හොඳද? පොතේ දැන් නෝට්බුක් එකේ දාමු කාබන් ඩයොක්සයිඩ් O2 N2 කියන අය. හරි. මේක ඉක්මනටම දාමු. ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම අහන්න. ප්‍රශ්න තියෙනවා අහන්න. කාබන් ඩයොක්සයිඩ් එක හදාගන්න සමහර දරුවෝ කීප දෙනෙකුත් ඒවල තියෙනවා ආන්සර්ස් පොඩ්ඩක් වරද්දලා තියෙනවා. මේවා ටිකක් අර ආයාසයෙන් මතක තියාගන්න ඕනේ හොඳ. නැත්නම් හරි අමාරුයි සමහරට දෙන්නේ මේ මම ඒ වැරද්ද පෙන්නන්න මේ දරුවට අක්කලා මකලත් තියුණා. නෑ අවුලක් නෑ මේ දැන් හිතන්න CO2 මෙහෙම තියුණා. හරි. මෙහෙම ඇඳාම දැන් එතකොට ඇඳෙන්නේ මෙහෙම එකක් හරි. මේක වැරදිද කියලා හිතන්නේ හොයන්නේ මෙන්න මෙහෙමයි. බලන්න ඔක්සිජන් වටා 6ක් ඉන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි ඉන්නේ. එතකොට වැරදි කියලා ඔක්කොම ඔලුවට එන්න ඕනේ. අනිත් එක තමයි කවදාවත්ම තනියෙන් ඉලෙක්ට්‍රෝනයක් එළියේ ඉන්නේ නැහැ. මෙහෙම ඉන්නේ නැහැ. එළියේ කවදාවත් තනියෙන් කෙනෙක්ට ඉන්න බෑ. එළියේ හොඳද? වටේට තනියෙන් ඉන්න බෑ. ජෝඩුවක් විදිහට ඉන්න. අනිවාර්යෙන් ජෝඩුවක් විදිහට ඉන්න. කොහෙන් ගියත් කපල් විදිහට ඉන්න. ඒක අපි එකසර ඉලෙක්ට්‍රෝන කියන්නේ. හරි. එකසර ඉලෙක්ට්‍රෝන කියන්නේ ඒ හේතුව නිසා මේ කපල් විදිහට ඉන්න. සමහර ඇතැම් මේවල තියෙනවා තනි ඉලෙක්ට්‍රෝන පවතින ඒවා. ඒවත් දැන් මොගුල්ට ඕනේ නැහැ. ඒවා ඕනේ නැහැ. හරි. දැන් ඊළඟ සංගතේ ඉවරයි නේද? හොඳයි. මම පොතේම ලුයිස් ව්‍යුහ ටිකක් විතරක්ම අඳින්නම්.
පොඩ්ඩක් හැඩ වැඩ කරලා අර හැඩ වැඩ කරලා පොඩ්ඩක් අඳින තැන් ටිකක් තියෙනවා මම ඒ ටික පොඩ්ඩක් ඇඳලා පෙන්නන්නම් හරිද මම මේක චුට්ටක් මකනවා මේ ලුයිස් වීව විතරයි මම මේ තුන් දෙනාම එකට ගත්තේ ලුයිස් වීව ටිකක් විතරක් ගන්නවා ඇඳපු ඒවත් ලියනවා නැවත ලුයිස් වීව මේ තියෙන්නේ හයිඩ්‍රජන් මේ තියෙන්නේ ක්ලෝරින් බලන්න ඇඳපු විදිය පොඩක් කල්පනා කරන්න හරිද ඒ කියන්නේ මේක ඇඳපු විදිය මේ තියෙන එකසාර ඉලෙක්ට්‍රෝන ගන්නට ඇඳලා හරිද මේ තියෙන්නේ N2 හරිද අඳපු ඒවත් අඳිනවා හොඳද මේ තියෙන අතරම වායු ගෝලයේ තියෙන හා වායු විදියට තියෙන අය කීප දෙනෙක් මම ඇන්දේ හරිද මේ අයගේ පරමාණු දෙන්නම එක හා සමානයි මම ඊළඟට අඳිනවා කාබන් ඩයොක්සයිඩ් මෙන්න මේ මීතේන් මෙන්න මෙහෙම අඳින්න චුට්ටක් දෙන්න ඇද කරලා අඳින්න ඔයගොල්ලෝ හිතන්න යන්න එපා ඇලයට ඇඳේ මොකද්ද කියලා. එහෙම ක්‍රමයක් තියෙනවා. මේකේ කෝණක් තියෙනවා. 107යි අංශක කෝණය මේක 104.5 අංශක කියලා ඔහොමත් තියෙනවා. ඒ එහෙම නැතුව මම ඇත්ත view හරීම view එක අඳිනවා. හරීම ලුයිස් view එක අඳිනවා. වඩාත්ම නිර්දි perfect එක. මම මීට එහාට ගිහිල්ලා කීප දෙනෙකුත් අඳිනවා. පොඩ්ඩක් ඔයගොල්ලන්ට ටිකක් දැනුම දෙන්න ඕන නිසා පොලිෂ් කරන්න ඕන නිසා තව කීප දෙනෙක් අඳිනවා. මේ ඇඳලා ඉන්නේ SO2 කියන කෙනා. හරි. මේ SO4 2 minus මම වැඩියෙන් කීප දෙනෙක් මේ අඳිනවා. මම ඒක යටින් ලියන්න SO4 2 minus කියලා. සල්ෆේට් කියන කෙනා මතකනේ? සල්ෆේට් මම මෙතන උන සල්ෆේට් රුත් ඇඳේ විදියට. ඊට පස්සේ ෆොස්ෆේට් උත් අදින්නා. PO4 3 minus කියන කෙනා මේ. මොන වැඩිපුර අය ඉඳලා තිනවා. චුට්ටක් කල්පනා කරන්න ඇයි මෙහෙම ඍණ ආවේ කියලා. හරිද? බය වෙන්න එපා. පොතේම ලුයිස් ව්‍යුහ යටතේ මෙන්න මේ ඔක්කොම ටිකක් දාගමු. තව කෙනෙකුත් අඳිනවා. මේ තමයි CO3 2 minus කාබනේට් එකකින් එක ෆොස්ෆේට් එක සල්ෆේට් එක ලුයිස් ව්‍යුහ කියලා දාලා ඔයගොල්ලෝ නෝට්බුක් එකේම හොඳයි නෝට්බුක් එකේම මේ වැඩි කාරණා කීපයක් දාලා තියමු
8ට 10 පස්ස තියෙන චුට්ටක් අතුසන්. අපි අට පහු වෙන විනාඩි 15 කරන්න slide එක 15 minutes ඇඳලි වරුණ ගම අත උස්සන්න කලින් ඇඳපේවත් ඇඳ නමුත් ලුවිස් ව්‍යුහ යටතේ සියලුම දෙනා ඇඳ විශේෂයක් කළ දෙන සමහර බන්ධන ඇඳිනකොට මොනම පොඩ්ඩක් මේ අපිට තියෙනවා ඇද කළා ඇඳලා තියෙන්නේ මම ඇල කළා ඇඳලා තියෙනවා මෙයා කවුද කියලා ඔයගොල්ලෝ දන්නේ නැහැ මම එකක් දෙන්න SO2 හොඳේ මෙයා SO2 සල්ෆර් ඩයොක්සයිඩ් කියන කෙනා සල්ෆර් ඩයොක්සයිඩ් SO2 කියලා කෙනා ප්‍රශ්න කියපුවද දැන් මේ ටිකද නෑ මම දැන්ම පැහැදිලි කරන්නේ නැහැ මේ view ටික පොඩ්ඩක් පැහැදිලි කරන්නේ නැහැ පළවෙනියටම මම පොඩ්ඩක් හිතන්න චුට්ටක් මේ කරනවා මොකද මේ ඔයගොල්ලෝ පොතේවත් කොහෙවත් නැති තැන මේ මම දුන්නේ හිතන්න පුරුදු කරන්න. හරිද? මම හිතන්න පුරුදු කරන්න අවස්ථාව දෙන්නේ මෙන්න මෙහෙමයි හිතන්න චුට්ටක් ඔයගොල්ලෝ ඉස්සරට අරන් යන්න. මෙන්න මේකයි. මේ පැත්ත ලියාගෙන එන්න නැතිනේ දමාව කවර් වෙන්නේ නැහැ නේද? පොඩ්ඩක්. මෙන්න මේ සල්ෆර්නේ. සල්ෆර් වටා ඉලෙක්ට්‍රෝන කීයක් දෙද? 6යි. හරිද? 6 දෙනේ. බලන්න. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි. අපි එක ඉලක්ක කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක්නේ. ඒකේ අනිවාර්යයෙන්ම එක්කෙනෙක් මෙයා සතුව විය යුතුමයි. හරි. ඔන්න එක්කෙනෙක් කියලා දෙන්නම්. ඒතර වැඩි හොඳ නැහැ. ඒතර අනිත් අය ගැන හිතමු නේද? සල්ෆේට් ගැන මම කියලා දෙන්නම්. මෙයා SO4 2- කියන. පට්ට පැහැදිලිවම අල්ලගන්න. එනටම අල්ලගන්න. කෙනෙක් බෑ කියලා හිතන්නවත් එපා. හරි. බෑ කියලා හිතනවා නම් fail. හරි. fail. අපි තමයි හොඳටම කරන්න කියලා අපි කියන්නේත් නැහැ. අපි තමයි හොඳටම කරන්න කියලා කියන්නේත් නැහැ. හැබැයි ඔයගොල්ලෝ හරියට නොකරත් fail. හරි. මේ බලගන්න. මම මෙයා ගැන පොඩ්ඩක් කියලා දෙන්න. සල්ෆේට්. සල්ෆර් සතුව සල්ෆර් ඉන්න තැන අනුව අවසානයේ ඉලෙක්ට්‍රෝන 6ක් ඉන්නවා. අවසාන මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් ඉන්නවා. මතක් කරගන්න සල්ෆර්. ඔක්සිජන්ට ෆල්ලෙහෙන් ඉන්නේ. හරි. ඔක්සිජන්ට ෆල්ලෙහෙන් ඉන්නේ. අවත්‍යතාව මවා ගන්න. මේ රැට නිදා ගන්නකොට ඒ සමහර දේවල් මවාගෙන නිදා ගන්නවා. ප්‍රශ්නයක් නැහැ එහෙම. වෙන දේවල් හිතන එකේ ඔය ආවර්තිතාව ගුව පොඩ්ඩක් මතක් කරගෙන නිදා ගන්නවා. අපි ওই ජීව විද්‍යාව කොටසල හදවත එහෙම මතක තියාගෙන පොඩක් heart එක ඇඳලා නිකන් හදවතේ මැවිලා තියෙන විදිහට කාගේවත් heart එකක් නෙවෙයි. තමන්ගේ heart එක උනත් කමක් නැහැ. අනුන්ගේ heart මවා ගන්න එපා. එහෙම නිදා ගන්න ඕන මවාගෙන මේක. ඒතකොට මට ඔන්න මැවිලා වෙනවා හයිඩ්‍රජන් ආවර්තිතාවකයේ ඔක්සිජන්ට පල්ලෙහෙන් සල්ෆර් ඉන්නේ. මෙන්න සල්ෆර්. මේ සල්ෆර් වලට ඉලෙක්ට්‍රෝන 6ක් ඉන්නවා. එයා ආසයි ඉලෙක්ට්‍රෝන 6 මෙන්න මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. දැන් මෙයාගේ ඊළඟ කතාව තමයි ඒ 6 දෙනා ඔක්සිජන් 4ක් එක. අපි සූත්‍රෙත් එක්ක නෑනේ මේ SO4 2- කියන කෙනා. සල්ෆර්ත් එක්ක ඔක්සිජන් 4 දෙනෙක් ඉන්නවා. ඔන්න O ඔන්න O ඔන්න O ඔන්න O මම ඇලේට නෙවෙයි ඇද්ද කෙලින්ම ඇද්ද. 4ක් ඉන්නවා. හරි ඒකත් ඇද්ද. දැන් ඔක්සිජන් වටා 6ක් ඉන්නවා සල්ෆර් වටා 6ක් ඉන්නවා නම් ඔන්න බලන්න මම මේක තිත් කතරකින් අඳින්නම් මුලින්ම මම මෙයාට කතිර දෙන්නම්කෝ මේ බලන්න 6 දෙනා එන 6 දෙනා හරි මෙන්න ඔක්සිජන් වටා 6ක් ඉන්නේ මේ ඔක්සිජන් වටා 6ක් ඉන්නේ දැන් ඔක්සිජන්ගේ අවශ්‍යතාවය හරි. එයාගේ වටේ 8ක් වුණා. සල්ෆර් ගැන හිතන්න එපා දැන් මම පොඩ්ඩක් ඉන්න. මෙයාගේ
හොඳට බලන්න. ඔක්සිජන් වටා 6යිනේ තියෙන්නේ. ඔන්න 5යි. දැන් අද තියෙන්නේ 5යි. තව කොහෙන්ද ඉලෙක්ට්‍රෝනයක් මෙයා ගාවට එනවා? මම කිව්වේ තනියෙන් ඉන්න බෑ. කොහෙන්ද එනවා ඉලෙක්ට්‍රෝනයක්? ඒ කියන්නේ ඔක්සිජන් වටා 1 2 3 4 5යි 6යිනේ හරි විදියට තියෙන්න පුළුවන්. දැන් කොහෙන් හරි මම වෙලින් පාටකින් අදින්නයි. වෙලින් පාටකින් අදින්න. කොහෙන් හරි එකෙක් අරගෙන ඇවිල්ලා. අයාලේ යන මොකෙක් හරි ඉලෙක්ට්‍රෝනයක් මු අරන් ඇවිල්ලා. හිතන්න පරමාණුවක ඉලෙක්ට්‍රෝනයක් වැඩි වුණාම ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ නිසා එයා ඍණ ස්වභාවයක් ගන්නවා. ඒ නිසා මෙයා ඍණ වෙනවා. මෙයා ඍණ වෙනවා. ඔන්න ඔය නිසා තමයි මේ ඒවා බන්ධන විදියට සැලකුවොත් මේ බන්ධන විදියට සැලකුවොත් මේ මම මේ ආයේ මෙහෙම මෙයා බන්ධනයක් විදියට සැලකුවොත් මෙන්න පිටතින් ගත්ත ඩයල් එක මම එක වෙනින් පාටින් නා මෙන්න පිටතින් ගත්ත ඩයල් එක මෙන්න විදියට හරි ඔන්න ඔකයි වෙලා තියෙන්නේ ඍණ ස්වභාවයක් ලැබිලා තියෙන එකයි එතකොට මේකෙදි ඔක්සිජන් කියන කෙනාට වැඩියෙන් ඉලෙක්ට්‍රෝන ලැබෙනවා. ඒකයි මයිනස් ආරෝපණයක්, ඍණ ආරෝපණයක් ලැබෙනවා. ඔන්න ඕක චුට්ටක් හිතන්න. බය වෙන්න එපා හිතන්න. හරිද? හිතීමට නිදහස තියෙනවා. හිතන්න. හැබැයි මේ මම ඉගන්නුවේ චුට්ටක් එහාට ගිහිල්ලා. මොකද මේ සල්ෆේට ගැන මෙතන ලුයිස් විවේ අඳින්න නැති වුණාට හොඳට මතක තියාගන්න ඔයගොල්ලෝ සල්ෆේට ගැන ඉගෙන ගන්න තුන්වෙනි පාඩම. ඉතින් සිලබස් එකේ තියෙන කාරණයක් මේ ඉගන්නුවේ. හරිද? හරි. චුට්ටක් හිතන්න. මම අපිට ෆොස්ෆේට් තියෙනවා, කාබනේට් තියෙනවා. කොට නිවිසාසෙල්ල හිතන්න ඕන. ඒ කාරණේ ගැන. හරි. අපි ඊළඟට එන්නේ චුටි වාක්‍ය කීපයක් ලියා ගන්න ඕන. ඔයගොල්ලෝගේ ලුයිස් ඩීවර් තැන අර කොටු උඩ 4යි යට තවත් 4ක් දීලා රූල් 3ක් ඉඩ තියලා දෙනවා. අන්නේ එතන රූල් 3 මෙන්න මේ කාරණේ ලියාගමු. රූල් 3 රූල් 3 ලියාගමු. මෙන්න මේක රූල් 3 ලියාගන්න. ලුයිස් ව්‍යුහවලදී බන්ධන නිරූපණය කිරීම සඳහා කෙටි ඉරක් යොදා ගැනේ. තව කාරණයක් ඉතිරි ඉලෙක්ට්‍රෝන යුගල් ලෙස තිත් වලින් නිරූපණය කරයි. හරි. අපි ඊළඟ කොටසට යනවා. ඒ තමයි පරමාණුක දැලිස. පරමාණුක දැලිස ගැන කතා කරන්න යන්නේ. මේ පරමාණුක දැලිස මේ ස්ට්‍රක්චර්ඩ් එකේ ඇටොමික් ස්ට්‍රක්චර්ඩ් දේවල් එහෙම නැත්නම් පරමාණු මේ දැලිස් වගේ මේ ස්වරූප දේවල් හැදෙන්නේ මෙහෙමයි. වචන තේරුම ගන්න. දැලිසක් කියන්නේ ඔයගොල්ලෝ ගණිතයේ මොනවා හරි එක මට මතකයි දැලිස් අඳිනවා නේද? දැලිස් අඳිනවා කියලා එකක් මට
මතකයි. තියෙනව නේද? එහෙනම් දැලිසක් ඇඳා කියලා. හරි කමන්නේ. දැලිසක් කියන්නේ දැලක් කියලා හිතන්නකො. ඒ දැලක් හැදෙන්නේ කොටු ගොඩාක් එකතු වෙලා. දැන් මාළු දැල ගත්තොත් මාළු දැල හැදෙන්නේ කොටු ගොඩාක් එකතු වෙලා. දැල හැදෙන්නේ. ඒතර මේකෙදි පරමාණු වර්ගයක් එකතු වෙලා ඒ පරමාණු ගොඩාක් එකතු වෙලා දැලක් හැදෙනවා. පරමාණු ගොඩාක් එකතු වෙලා දැලක් හැදෙනවා. මේ හැදිච්ච දැලේ පරමාණු පිහිටන විදිය අනුව මේ හැදිච්ච දැලේ මේ දැලිසේ පරමාණු පිහිටපු විදිය අනුව ඒක එක එක අයට එක එක ස්වරූප ලැබිලා තියෙනවා. මම උදාහරණයක් ගන්නම්. මම ගන්නවා කාබන් වලින් හැදිච්ච අඟුරු. කාබන් වලින් හැදලා තියෙන අඟුරු කියන්නේ කාබන්. හරිද? අපි කියනවා අස්පටිකේවා කියලා හරියටම කිව්වොත්. ස්පටික නෙමෙයි ඒක බිඳන සුළු ඒවද ඒ අඟුරු. මම කාබන් වලින් හැදලා තියෙන මිනි රන් ගන්නවා. මම කාබන් වලින් හැදලා තියෙන දියමන්ති ගන්නවා. තුන් දෙනෙක්. හැබැයි තුන් දෙනාම හැදලා තියෙන්නේ පරමාණු. කවුද නම පරමාණුවේ කාබන්. කාබන් කියන පරමාණුවෙන් හැදලා තියෙන තුන් දෙනා හැබැයි තුන් දෙනා තුන් විදියක්. තුන් දෙනා තුන් විදියක්. ඇයි තුන් දෙනා තුන් විදියක් උනේ? මේකේ තියෙන කාබන් අතර බැඳිච්ච ස්වභාවය අනුව එයාලගේ ಗುಣ වෙනස් වෙලා. ඒ කියන්නේ අපි හිතමු මෙතන කාබන් අඟුරු හදන්න කාබන් කෝටි ගාණක් ඕන. හැබැයි කාබන් අනිත් කාබන් එක්ක බැඳලා තියෙන ස්වභාවය අනුව එයාට හිමි තැන අඟුරු. එයාගේ ස්වභාවය අඟුරුමය හැඩයි ස්වરૂපය. තව වර්ගයක් තියෙනවා ඒ කාබන් තවත් කාබන් එක්ක මෙන්න මෙහෙම අමුතු විදියට බන්ධනය වෙලා. එහම වටේට බන්ධන ඇති කරගෙන ඒ වගේ තවත් බන්ධන ඇති කරගෙන නිකන් මේ විදියට බන්ධන ඇති කරගෙන. ඔහොම ඇති කරගෙන ඒ අය අතර මෙන්න මෙහෙම බන්ධනක් ඇති කරගන්න. කාබන් තමයි. මේ කතා කරන මේ මම කතා කරන දැන් තුන් දෙනාගේම කාබන් තමයි තියෙන්නේ. හැබැයි කාබන් මිනිරන් වලදී මෙන්න මෙහෙම අමුතු බන්ධන ස්වභාවයක් වෙනවා. අමුතු ස්වභාවයක්. එහෙම වුණාම මේ මිනිරන් කියන කෙනාගේ මේ නිකන් ලේයර් තියෙන නිසා ස්තර වෙන්න නිසා මේක ලිහිසි ගතියක් වෙනවා. ලිස්සන ගතිය. හරියට ඔයගොල්ලෝ පැන්සලෙන් උඩේ කුඩු ටිකක් අරගෙන අතේ හොඳට ගාලා බලන්න. ලිස්සන ස්වභාවය. ඒ කියන්නේ ඒකෙන් හැදිච්ච කාබන් වලින් හැදිච්ච එක දැලිසක් මිනිරම් එයා හාත්පසින්ම වෙන අනිත් අයට වඩා. දියමන්ති විශ්වාස කරන කාබන් වලින්ම හැදිලා තියෙන්නේ. කාබන් එකක් තව කාබන් 4 දෙනෙක් එක්ක මෙහෙම ජොයින් කරනවා. මෙයා තව 4 දෙනෙක් තියාගෙන. මෙයා තව 4 දෙනෙක් තියාගෙන. මෙයා තව ওই වගේ 4 දෙනෙක් තියාගෙන. මොම හැමතැනින්ම බැඳිලා. එක කාබන් කෙනෙක් 4 දෙනෙක් තියාගෙන මෙහෙම අමුතු දැලිසක් හදලා. විශ්වාස කරන මේ දැලිස මේ හැදිච්ච ව්‍යුහය අනුව මෙයා තමයි ලෝකයේ දෘಢතාවය අධිකම කෙනා. මෙයා තමයි ගොඩාක්ම ඝන අධිකම කෙනා. මෙයා තමයි ලෝකේ වටිනාම කෙනා. මෙයා තමයි ලෝකයේ තියෙන හොඳම වටිනාකමක් තියෙන ආභරණ හදන්න ගන්න කෙනා. ඇයි එහෙම වුනේ? තුන් දෙනාම හදලා තියෙන කාබන් වලින්. තුන් දෙනාම කාබන් වලින්. හැබැයි පරමාණුවේ දැලිස අනුව තුන් දෙනා ගුණ තුන. මෙන්න මෙයා කිසිදු ශක්තියක් නැහැ. පැන්සලේ දුර කඩලා යනවා. හැබැයි දියමන්ති වලින් යම් දෙයක් තියුණොත් ඒක මාරම හයියයි. ඩයමන්ඩ් දියමන්ති. ගොඩාක් වෙලාවට යම් දේවල් වීදුරු කපන්න පවා ගන්නෙ ඩයමන්ඩ් දියමන්ති. ටයිල් කපන මැෂින් දැකලා තියෙද? ටයිල් එක කපන අර ටයිල් එක මෙහෙම තියලා ඔයගොල්ලන්ට අත්දැකීම් තියෙනවනේ කොහෙද දැක්කොත් මෙහෙම ටයිල් එකේ ඉරක් ඇඳගෙන යනවා. ඇඳගෙන ගිහිල්ලා ඊට පස්සේ පොඩ්ඩක් මෙහෙම තද කරාම දෙපැත්තට කැඩෙනවා. ওই ටයිල් කපන එකේ අර ඇදගෙන යන කෑල්ලේ ඩයමන්ඩ් එකක් තියෙනවා. දියමන්ති. එහෙම කියලා ඔක උස්සගෙන යන්න එපා හොඳේ. ඒ දියමන්ති ඉතාමත් සියුම් චූටි දියමන්ති කෑල්ල. මොකද ලොකු කෑල්ලක් තිබුණොත් ඒ මේ ටයිල් කපන එක වේවි කෝටි ගාන. හරිද? එහෙම නෙවෙයි හරිය චූටි කෑල්ලකින් කපන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ මට කියන්න ඕනේ දියමන්ති ශක්තිමත්. හැබැයි හැදෙලා තියෙන කාබන්. මම ඔයගොල්ලෝ ප්‍රශ්නයක් අහනවා. මිනිරම් වලින් ඉතින් දියමන්ති ඔච්චරම වටිනවා නම් මිනිරම් ටික මිනිරම්ත් කාබන් වලින් නම් හැදලා තින්නේ. මිනිරම් දියමන්ති කරන්න බැරිද? මිනිරම් දියමන්ති කරන්න බැරිද? මිනිරම් පතල් ඕන තරම් තියෙනවා ලෝකේ. එහෙම කරන්න බැරිද?
ඔබට ප්‍රශ්නයක් අහන්න. මිනිරන් දියමන්ති කරන්න බැරිද? දියමන්ති කියන්නේ ලෝකයේ අධික මිලක් තියෙන හොඳ වටිනාකමක් තියෙන දෙයක්. ඩයමන්ඩ්. මෙයා ගණන් ගන්නවත් නැහැ. පැන්සල් තුඩ පැන්සලකුත් කීයේ වෙන්නේ නේද? ඉතින් ওই පැන්සල් හදන ওই දියමන්ති හදන්න බැරිද මේ මිනිරන් වලින්? චුර හිතන්න. බයනේ. ආන්සර් එක මොකද්ද? පුළුවන් අය අත උස්සමු. raise your hands. මිනිරන් වලින් දියමන්ති හදන්න පුළුවන් කියලා අය අත උස්සන්න. එහෙනම් බැරි අය අත උස්සමු. ඒක හදන්න පුළුවනුත් නැහැ බෑත් නැහැ නේ. අර දෙකටම නැති. කට්ටිය උස්සනවා. very good. ඒ කියන්නේ හදන්න බෑ කියලා. හදන්න බෑ කියලා. wow හොඳයි. very good. ඇත්තටම මිනිරන් වලින් දියමන්ති හදන්න පුළුවන්. මිනිරන් වලින් දියමන්ති හදන්න පුළුවන්. මිනිරන් වලින් දියමන්ති හදන්න පුළුවන්. එහෙනම් ලෝකය අද මීට වඩා පොසත්. හදන්න පුළුවන් බය වෙන්න එපා. හදන්න පුළුවන්. හදන්න පුළුවන්. හැබැයි ඇයි හදන්නේ නැත්තේ? ඇයි හදන්නේ නැත්තේ? දැන් හිතන්න. මම පොඩ්ඩක් උදාහරණයක් ගන්න. දියමන්තියක් නැත්නම් ඩයමන්ඩ් එකක්. දියමන්තියක් ඩොලර් නෑ සිං තේරෙන භාෂාවකින් කියන්නකෝ නේද? අපේ ගණන් වලින් 3 4 5 6 හොඳයි. කෝටිය. දියමන්තියක් චූටි කෑල්ලක් කෝටිය. පොඩි කෑල්ලක් කෝටිය. හරි. දියමන්තියක් කෝටියක් වෙනවා. මේ මං කියන යන්නේ. මිනිරන් කෑල්ලක් ගන්නවා. මිනිරන් කෑල්ලක් රුපියල් 5යි. මේ සයිස් එක එකක් රුපියල් 5යි. ඉතින් කොච්චර වාසියද මේක දියමන්ති කරන්නනේ? පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න. මේකේ ව්‍යුහය වෙනස් කළා මිනිරන් කෑල්ලක් දියමන්තිය කරන්න යනවා කෝටි 2ක් විතර. ඉතින් කෝටි 2ක් විතර හරිද? මේ කෘත්‍රිම දියමන්ති හදන්න පුළුවන්. හදන්නේ නෑ ලෝකයේ. ඇයි? රුපියල් 5ට ගන්න මිනිරන් කෑල්ලෙන් කෝටි 2ක් පඩින. කෝටි 2ක් වියදම් කළා. කියනකො තේරෙන භාෂාවෙන් කෝටි මේ කෝටි. එකයි. කෝටි 2ක් වියදම් කළ දියමන්තියක් හදලා ඉතින් අපිට ස්වභාවික දියමන්තියක් කෝටියට ගන්න පුළුවන් එකේ කෘත්‍රිමව හදන මේ මිනිත් එකක් ගන්න මොකද කෝටි 2ක් දී. ඒ නිසා මේකේ අවුල වෙන්නේ හදන්න පුළුවන් වුණාට විද්‍යාවට අනුව රසායන විද්‍යාවට අනුව හදන්න පුළුවන් වුණාට හදන්නේ නැත්තේ වැඩක් නෑ. හේතුව තමයි වියදම් වැඩි. හදන්න යන වියදම් වැඩි. හරියට මෙහෙම දෙයක්. ඉස්සර ඔය සල්ලි අච්චු ගහනනේ. මිනිස්සු හොර සල්ලි ගහනවා. මෙයා හිතන්නේ මිනිස්සු හොර සල්ලි ගහන්නේ 1000 කොළමයි. නැත්නම් 5000 කොළමයි. දැන් කෙනෙක්ට එන ප්‍රශ්නේ ඉතින් ඕක අහුවෙන එකේ රුපියල් 100 කොළ ගහන්න බැරිද? 500 කොළ ගහන්න බැරිද? තව එකෙක් මට මතකයි ඉස්සර එළව කාලේ මට එකෙක් කියනවා ඉතින් ඔය හොර සල්ලි ගහන එකේ කාසි ගහන්න බැරිද? රුපියලේ 5 කාසි ගැහුවනම් හොර කාසි ටිකක් ඔයි ගැහුවනම් හරිනේ. ගහන්න පුළුවන්. 5 කාසියක් ගහන්න මට රුපියල් 100ක් විතර එනවා. එක කාසියක් අද. ඉතින් කාසිය ගහනවට වඩා හොඳයි නිකන් ඉන්නේ. ඒ වගේම රුපියල් 100 කොලයක් ඔයි නෝට්ටුවක් මේව කරන්න යම් වියදමක් යනවා. ඊට වඩා හොඳයි මේ නොගහින් එක. ඒකයි 1000 කොල 5000 කොලම ගන්න. දැන් ඔයගොල්ලන්ට එන ප්‍රශ්නේ නෑ ඔය. මේකෙත් එහෙමයි. මේ වගේ චූටි මිනිරක් කැලුණා මෙහෙම පත් කරන්න අධික උෂ්ණත්වයකට රත් කළා ඒ උෂ්ණත්වයේ යටතේ තමයි ඒකේ ව්‍යුහය වෙනස් කරනවා. එහෙම කරන්න අමාරුයි. කරන්න පුළුවන් බැරි නැහැ පුළුවන්. හැබැයි ඒ සඳහා යන වියදම අධිකයි. ඉතින් එහෙම හැදුවයි කියලා වැඩක් නැහැ. ඊට වඩා ස්වභාවික දියමන්ති ලාභයට ගන්න පුළුවන්. ලාභයට යනු මේ ගානට තමයි හොඳ. මේ ගානට ගන්න පුළුවන් තියෙන්නේ. ඒ නිසා ඔකත් චූට්ටක් මතක තියාගන්න. එහෙනම් මේ ඒ එක් පරමාණුක දැලිසේ ව්‍යුහය අනුව හරි. දැලිසේ ව්‍යුහය අනුව එයාට ආවේනික ස්වභාවයක් දීලා තියෙනවා. අන්න ඒ නිසා චූට්ටක් පරමාණුක දැලිස කියලා ඔයගොල්ලෝගේ ටොපික් එකක් තියෙනවා. පරමාණුක දැලිස කියලා පිටුවේ යටම අගම අන්න ඔතනට පොඩි කාරණයක් අපි ලියාගමු. පරමාණුක දැලිස කියන තැනට පොඩ්ඩක් ලියාගමු. එතන චූටි කාරණයක් ලියාගමු. ලියාගන්න. එකම පරමාණුවෙන්
එකම පරමාණුවෙන් සහ සංයුජ ලෙස එකිනෙකට බන්ධන ඇති කර ගනිමින් සෑදෙන දැලිස් පරමාණුක දැලිස් ලෙස හැඳින්වේ. තව පොයින්ට් එකක්. උදා ලෙස උදාහරණයක් කියන එක හොඳයි. උදා ලෙස කාබන් වලින් සැදී මිනිරන් හා දියමන්ති පරමාණුක දැලිස් වන අතර ඒවා කාබන් වල බහුරූපී ආකාර ලෙස හැඳින්වේ. හොඳයි. අනිත් පැත්තේ තියෙනවා ග්‍රැෆයිට්. එහෙම නැත්නම් මිනිරන් සහ ඩයමන්ඩ් දියමන්ති කියන ව්‍යුහ දෙක රූපයක් එකතන දාලා තිනවා. අපිට ওই කතාව හා බන්ධන ද්‍රවීයතාවය. චුට්ටක් බන්ධන ද්‍රවීයතාවය කරනකොට හා අන්තරාණුක බන්ධන කරනකොට අපිට කොට ෆෝලින් පරිමාණය ඕන වෙනවා. හරිද? ෆෝලින් පරිමාණය ඕන වෙනවා. ෆෝලින් පරිමාණය ඒ අගයන් විදියට මම දවසක් එදා රිවිෂන් එකෙත් ෆෝලින් පරිමාණය මතක තියාගන්න කිව්වා. මෙතන අගයන් ඕනේ නැහැ. නමුත් මම කියලා දෙන්නම් මේ කොහොමද බන්ධන ද්‍රවීයතාවය කියන එක හැදෙන්නේ කියන එක ඊළඟ සතිය වෙනකොට අපි මේ පාඩම ඉවර කරනවා. සහ චූටි වැඩක් තියෙනවා පොඩි වැඩක් ගෙදරදී. ඔයගොල්ලෝගේ සංයෝග සමහරක ද්‍රවාංක හා තාපාංක කියලා වගුවක් තියෙන පේනවා. ද්‍රවාංක හා තාපාංක වගුවක් තියෙනවා අනිත් පැත්තේ. ඔන්න ඕකේ ටෙක්ස්ට් බුක් එකේ ඔයගොල්ලෝගේ අච්චු පොතේ ওই වගේ වගුවක් ඇති. අන්නේ වගුව පොඩ්ඩක් කොපි ඩවුන් කරන්න ඕනේ එතන. හරි. එක කොපි ඩවුන් කරන්න ඕනේ. සහ අයනික හා සහසංයෝජ සංයෝග වල ලක්ෂණ කියන එක පොතෙන් චූට්ටක් බලලා ලියන්න. මම එදා ඊළඟ සතියේ කියලා දෙනවා මේක අවසන් කරන්නතොට ලේසි. මෙන්න මෙතන ඉඳන් සංයෝග වල සමහර ද්‍රවාංක හා තාපාංක කියන එකට ඒ වගුව හා මේකේ ලක්ෂණ මෙන්න මෙතන දාන්න ඕන. ඒ චූට්ටක් දාමු. අපි ඊළඟ සතියේ මේ පාඩම අවසන් කරනවා. අපි ඊළඟ සතියේ ඒ වගේම ඉදිරි පාඩම් වලට ගමන් කරනවා. ඒ නිසා ඒකට සූදානම් වෙන්න. රිවිෂන් එක තියෙනවා මම ගෲප් එකේ අනිවාර්යෙන් දැනුවත් කරනවා my teachers group එකේ WhatsApp group එකේ මොකද්ද තියෙන දවස් සහ වේලාව හරියටම මොකද ස්කූල් පටන් ගත්ත පොඩි ගැටලුවක් වෙන නිසා ඒ ගැනත් හරියටම අවබෝධයෙන් ඉන්න සහ ඔයගොල්ලෝගේ යාළුවන්ටත් එක සහභාගී වෙන්න පුළුවන් කෙමිස්ට්‍රි මේ පාඩමේ සාරාංශය සහ ඉදිරි පාඩම් කතා වෙනවා ප්‍රකාශ විද්‍යාවත් 11 වසරේ පාඩමක්. හරි එහෙනම් අපි අදට පන්ති අවසන් කරනවා. ප්‍රශ්න තියෙනවා වෙන්ද කියනවා වගේම මගෙන් අහන්න WhatsApp එකේ දාන්න. එතකොට මට ඔයගොල්ලන්ට ඒ වලට පිළිතුරු දීමේ හැකියාවක් තියෙනවා. හොඳයි අපි එහෙනම් අද පන්ති අවසන් කරනවා. ඔබ සැමට ආයුබෝවන්.